සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාටම අපි පටන් ගන්නවා උදේම නිසා කට්ටිය අඩුයි මම දන්නේ සමහර විට නිදිද දන්නේ නැහැ තාම හැබැයි අද විශේෂ පන්තියක් විදිහට හෙට දවසේ තියෙන ගැටලුවක් නිසා අද දවසට පන්තිය වෙනස් කරගත්තා අපි මේ විදිහට ආරම්භ කරනවා අපි බැද්දේගම පාඩම අවසන් කරා බැද්දේගම අවසන් කරාද? ඔව් සර්. ඔව් සර්. හරි. ඊට පස්සේ මුනිසිරිපා සිමිමින්නේ පාඩම මොනවා හරි දෙයක් කතා කරාද? නෑ සර්. හරි. එහෙනම් අපි ඔන්න මම මෙහෙම කියනවාද ඊළඟ සතියේ ඔයත් එක්ක ප්‍රශ්න පත්‍ර ආකෘතිය සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය ගැන කතා කරනවා. අපි සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය ලියන්නේ කොහොමද කියලා ඊළඟ සතියේත් කතා කරනවා. හරිද? ඊට පස්සේ සතියේ ඔයාගේ එක්සෑම් එක ඔන්ලයින් එක්සෑම් එක තියෙනවා අපි. හරිද? පැය දෙකක විභාගය තියෙනවා. සුපුරුදු පන්ති දවසේ තමයි තියෙන්නේ. වෙන දවසක් මේ වෙලාවෙක තෝරගැනීමේ අපහසුතාවක් තියෙනවා. ඒ නිසා එතකොට ඒකට ඔන්න සූදානම් වෙන්න. සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයක් විතරයි පැය දෙකක ප්‍රශ්න පත්‍රයක් වල ලියන්න වෙන්නේ. ගොඩාක් වෙලාවට මගේ බලාපොරොත්තු තියෙනවා පළවෙනි සාහිත්‍ය පාඩම් 5. සතර කන්මන්ත්‍රණය, උත්තිල වෙනනද, හානාහිය පානාඩ හැරෙන්දනේ, බැද්දේගම සහ මුනිසිරිපා සිමිමින්නේ. කියන පාඩම් පිළිබඳව ඔයාගේ අවධානය යහපත් මට්ටමක තියෙන්න වෙයි කියලා විශ්වාස කරනවා. හරි අපි එහෙනම් මුනිසිරිපා සිමිමින්නේ පිළිබඳව කතා කරනවා. බැද්දේගම පිළිබඳව ඔයාට මොනවා හරි දැනගන්න තියෙනවා නම් අහන්න. බැද්දේගම පිළිබඳව මොනවා හරි දැනගන්න තියෙනවා නම් අහන්න. නෑ හරි. පාඩම පෙරලා ගන්නවා මුනිසිරිපා සිමිමින්නේ. කතා කරනවා පෙරලා ගන්න පාඩම මුනිසිරිපා සිමිමින්නේ. හරි. ටිබෙට් ජාතික එස් මහින්ද හිමි පිළිබඳවයි කතා කරන්න සූදානම් වෙන්නේ. එතකොට නම තුලම තියෙනවා ටිබෙට් ජාතික කියලා වචනයක්. නේ? එතකොට ටිබෙට් රට කියලා කියන්නේ අපි දන්නවා ලෝකයේ උස්සම උස අර හිම වලින් වැසුණු ප්‍රදේශ තියෙන බොහොම ඉහළ උන්නතාංශයක් සහිත රටක්. තමයි ටිබෙටය කියලා කියන්නේ. එතකොට ටිබෙට් ජාතිකයෙක් එස් මහින්ද වගේ ලංකාවේ නමකින් ඇවිල්ලා පැවිදි වෙලා. එතකොට එන්නේ කාරණා හිම අපි මෙතනදී ගැඹුරින් හොයන්න ඕන. ඔයා දන්නවද? ඔයාගේ සිලබස් එකේ තියෙනවා අභිමානී කාව්‍ය නිර්මාණ දෙකක්. මේ සාහිත්‍ය පොත ඇතුලේ තියෙනවා අභිමානී කාව්‍ය නිර්මාණ දෙකක්. පාඩම් 16 ඇස්සේ අභිමානී කාව්‍ය නිර්මාණ දෙකක්. පුළුවන් නම් කියන්න බලන්න මේ දෙක මොකක්ද කියලා. අභිමානී කාව්‍ය නිර්මාණ දෙක මොනවද? සංදේශය නෑ පුතේ. පුංචි වැරද්දක් තියෙනවා. එතන අභිමානී කියන්නේ යම්කිසි අභිමානයක් ජනනය කරන කාව්‍ය නිර්මාණ දෙකක් තියෙනවා. එකක් 10 පන්ති අනිත් එක 11 පන්ති ඉගෙන ගන්න තියෙනවා. එක දේශාභිමානී කාව්‍ය නිර්මාණයක් තියෙනවා. නම මොකද්ද? මුනිසිරිපා සිමිමින්නේ. දෙක ශ්‍රමාභිමානී කාව්‍ය නිර්මාණයක් තියෙනවා. මොකද්ද? මම එහෙම කියද්දිවත් මොකද්ද ශ්‍රමාභිමානී කාව්‍ය නිර්මාණය? ඔයාගේ සිලබස් එකේ තියෙන ශ්‍රමාභිමානී කාව්‍ය නිර්මාණය මොකද්ද? ඇටේ කරගට සිංහසනසන්නට. yes බොහොම හොඳයි. එතකොට ඔන්න ඔය කියන අභිමානී කාව්‍ය නිර්මාණ දෙක පිළිබඳව කතා කරනකොට හොඳටම මතක තියාගන්න ඔයා. හරි මම මේ කියන ටික හොඳට අහගන්න.
හොඳට මතක තියාගන්න ඒ පාඩම් වලට ගැළපෙන විදිහටයි විචාර ලියනකොට භාෂාව පාවිච්චි කළ යුත්තේ. දැන් දේශාභිමානයක් ගැන අපි කතා කරොත් ඒ දේශාභිමානය ගැන කතා කරනකොට දේශානුරාගය ගැන කතා කරනකොට අපි කතා කරන වචන සමුදායක් තියෙනවා. දැන් අර මහින්ද රාජපක්ෂ කියන හිටපු ජනාධිපතිවරයා මිනිස්සු අතර පුදුම ජනප්‍රිය වෙනවා. මේ සමහර මිනිස්සු ඔහු තමන්ගේ පීතෘත්වයෙන් සලකනවා. සමහර මිනිස්සු දේවත්වයෙන් සලකනවා ඇත්තටම කියනවා. ඔහු අර පහුගිය කාල සීමාවක ඡන්දෙන් පෙරදුනාට පස්සේ ගෙවල් වල බත් මුට්ටියක් ඉදුන්නේ දවස් ගණන් බඩගින්න හිටියා මිනිස්සු. එතකොට ඇයි ඒ මිනිස්සයාට එච්චර මිනිස්සු ලැබියාවකින් බැඳුනේ? ඒකට හේතුව ඔහු සතුව පැවතියා අමුතු දේශ හිතයිෂී දේශමාමක වචන ටික. නේ ඔහු කතා කරනකොට මාගේ මාතෘ භූමිය කියනකොට අම්මේ මයිල් කෙලින් වෙනවා. බලන්නකෝ යා රටට තියෙන ආදරේ කියලා හිත. නේ යුද්ධ ඉවර වෙලා එයාපෝට් එකෙන් ප්ලේන් එකකින් බහලා රතු පළසක් උඩ දන ගහලා වැන්දට පස්සේ අපේ මිනිස්සු තේරුම් ගත්තා ෂා මහා පොළොවේ පස් වලට වැන්දා. නේ ඒවා දේශපාලන ට්‍රික්ස්. හැබැයි ඒවට මිනිස්සු බැඳුනා. එතකොට දේශාභිමානයක් ජනනය වෙන්න දේශානුරාගයක් ඇති වෙන්න විචාරයක් ලියනකොට අපේ වචන ටිකක් ඒ ස්වරූපයෙන් වෙනස් කරන්න ඕනේ. හරි. උදාහරණයක් විදිහට භෞමික අඛණ්ඩතාවය, නිදහස් නිවහල් ස්වෛරීය රාජ්‍යයක්, ඒක ධ්වජ රටක්, ස්වාධීන රාජ්‍යයක්, හරි වගේ වචන අපි තුල තියෙනවා. එතකොට මේ පාඩම ඉගෙන ගනිද්දිත් ඒ වචන පිළිබඳව අපේ අවධානය අපි තුල තිබිය යුතුයි. ඒ වචන භාවිත කිරීමේ හැකියාවක් අපි ප්‍රගුණ කළ යුතුයි. එතකොට මේක ගැන කතා කරගෙන යනකොට ඒවා ඒ වගේ වචන හම්බෙයි. ඒ වචනත් ඔබ සටහන් කරගන්න යම් කිසි තැනක. මොකද ඒවා ඔයාට ප්‍රයෝජනවත් වෙයි කියලා විශ්වාස කරන නිසා. හරි. අපි මේක මෙහිම පටන් ගමු කතා කරන්න. බලන්න ටිබෙට් ජාතිකෙස් මහින්ද හිමි කියලා වරහණක් ඇතුලේ අවුරුදු දෙකක් තියෙනවා. 1901 කෙටි ඉරක් 1951. මොකක්ද ඔකේ අර්ථය? මොකක්ද ඒ අවුරුදු දෙක දාන්නේ? ඔව්. ඉපදුණු කාලය සහ අපවත් වූ කාලය. yes yes. මෙතනදී අපිට ඉපදුණු සහ මැරුණු කියලා කියන්න බෑනේ. නේද? ඉපදුණු සහ අපවත් වූ කාලය. වසර දෙක නැත්නම් අවුරුදු දෙක. එතකොට මෙන්න මේ එස් මහින්ද නමින් පසු කාලීනව පැවිදි වෙන කෙනා උපත ලබන්නේ 1901. ඊට පස්සේ අපවත් වෙන්නේ 1951. එන 1901 සහ 1951 කියන කාල පරාසය ඇතුලේ තියෙනවා ලංකාවට අතිශය වැදගත් වන වර්ෂයක්. මොකක්ද? 1901 1951 අතර තියෙනවා ලංකාවට ඉතාමත් වැදගත් වන වර්ෂයක්. අවුරුද්දක්. මොකක්ද ඒ අවුරුද්ද? හොඳට අහගන්න කියන දේවල්. ඔව් කියන්න බලන්න. කියන්න බැරිද? 1948. 1948 තමයි. දැන් අපි කතා කරමු. ඇයි අපිට 1948 වැදගත් වුනේ? අපි නිදහස දිනාගත්ත දිනේනේ. නිදහස දිනාගත්ත දිනේ. ඒතොර 1948 තමයි සුදු ජාතිකයන්ගෙන් ඉංග්‍රීසීන්ගෙන් ලංකාව නිදහස ලබන්නේ. 1948 පෙබරවාරි 4. එතකොට ඔයාට දැන් හොඳටම පැහැදිලි එස් මහින්ද හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා ජීවත් වුණු කාල සීමාවේ ලංකාව තීරණාත්මක අවධියක් පසු කරමින් හිටියේ. ඒ කියන්නේ විදේශ රාජ්‍යයක මිනිස්සු පිරිසක් ඒ රටකට ඇවිල්ලා නැත්නම් ලංකාව කියන රටට ඇවිල්ලා ඒ මිනිස්සුන්ගේ සමාජ දේශපාලන ආර්ථික සංස්කෘතික කලා ශිල්ප ආදී සකලාංගයන්
ඒ රටට ඔබමින් ඒ රටේ දේවල් කොල්ල කාගෙන යනවා. ඒ රටේ නිජබිම් කරගත්ත මිනිස්සු නැත්තම් සිංහලයෝ ඉංග්‍රීසීන්ගේ තාඩන පීඩන වලට යටත් වෙලා ඉංග්‍රීසීන් කියන කරන දේවල් හැමදේම අහගෙන බලාගෙන කරගෙන ඇස කන පියාගෙන හිටියා. ඉතින් මේක දකින්නවා එස් මහින්ද හාමුදුරුවෝ. නිද්‍රාශීලී ප්‍රතිපත්තියක වහලුන්සේ තමන්ගේ රටේ තමන්ගේ මාතෘ භූමිය තුල සිංහලයෝ ඔහේ ඉන්නවා. එහෙනම් වහාම මේ සිංහල ඔලුගෙඩි ටික අවදි කළ යුතුයි කියලා කල්පනා කරා. දැන් පිට රටකින් ආපු කෙනෙකුට මොකද්ද මේ තරම් කැක්කුම? පිට රටකින් ආපු කෙනෙකුට මොකද්ද මේ තරම් කැක්කුමක්? ලංකාව මේ තිබුණු තත්ත්වයෙන් මුදව ගන්න. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි හොඳට මේ ටික අහගන්න. පාඩමට වඩා වැදගත් මේ විස්තර ටික. මොකද පාඩම මොනවා හරි විදිහට ඉස්කෝලෙන් හරි ඔයා කියවලා හරි තේරුම් අරන් ඇති. මට මේ ටික නෑ. මම කියන්න. ඒකට හේතුව තමයි මේ කියන මහින්ද හිමිනමින් පැවිදි වෙච්ච කිනා පුංචි කාලේ ටිබෙට් රටේ ජීවත් වෙනකොට ඔහු ජීවත් වුණේ ටිබෙට් රටේ සිකීම් කියන දේශයේ. සිකීම් කියන ප්‍රාන්තයේ කියමුකෝ. ටිබෙට් රටේ සිකීම් දේශය. ටිබෙට් රටේ සිකීම් දේශයේ ඔහුගේ නම උනේ කාලේ චූටි කාලේ එස්.කේ. තෂී නම්ගියල්. ඉතින් මේ එස්.කේ. තෂී නම්ගියල් කියන චූටි දරුවා ඒ ටිබෙටේ ජීවත් වෙනකොට සිකීම් දේශයේ ජීවත් වෙනකොට ඔහු අත්විඳපු අමිහිරි දේවල් සමුදායක් තිබුණා. ඔහු අත්විඳපු අමිහිරි අත්දැකීම් සමුදායක් තිබුණා. ඒ තමයි ඒක අත්දැකීමක් තමයි තප්පරයක් ඉන්න පුතා හරි. මම කිය හිටියේ එස්.කේ. තෂී නම්ගියල් කියන චූටි දරුවා ටිබෙට් රටේ සිකීම් දේශයේදී විඳපු අමිහිරි අත්දැකීමක් තිබුණා. ඒ තමයි තමන්ගේ දේශයට තමන්ගේ රටට ඒ ඉංග්‍රීසි ආධිපත්‍ය පතුරවලා. ඉංග්‍රීසීන් ඒ රට යටත් කරගෙන. ඉංග්‍රීසීන් තමන්ගේ රට යටත් කරගෙන. කියනක එස්.කේ. තෂී නම්ගියල් දැක්කා. තේරුම් ගත්තා. ඊට පස්සේ ඔහු ඒකට ඉතාමත් කම්පණයට පත් වෙලා පුංචි කාලේ හිටියේ. ඔයාට ඕන නම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න ටිබෙට් රටේ මිනිස්සු ඉංග්‍රීසීන්ගෙන් ලංකාවේ මිනිස්සුන්ට වඩා පීඩනයට පත් වෙන්න ඇති. මම එහෙම කියන්නේ ඉන්ටර්නෙට් එකේ මම දැක්ක ඡායාරූප සහ විස්තර සමුදායක් මම කියෙව්වා. ඒකේ තියෙනවා ටිබෙට් රටේ මිනිස්සු ලොකු කූඩයක් පන් වලින් වගේ මොනවා හරි බට වලින් ලොකු කූඩයක් ඔය කරට උඩින් ඔළුවට පොඩ්ඩක් පහලින් කරට උඩින් පිටිපස්සෙන් බැඳගෙන ඒක උඩ ඉංග්‍රීසීන් දාගෙන යනවා. ඉංග්‍රීසීන් අර කර උඩ දාගෙන යනවා. බලන්න මේ අමානුෂිකකම. හරි. එහෙම දාගෙන යනවා. ඉතින් ඒ තරම් පීඩනයට පත් වුණා. ඒ වගේම ඉංග්‍රීසීන් වගාවීම් විනාශ කරා වුන්ගේ. හරි ගිනි තිබ්බා ගෙවල් දොරවල්. සම්පූර්ණයෙන් ලොකු විනාශයන් මනුෂ්‍ය සංහාරයන් පවා විශාල ප්‍රමාණයක් සිද්ධ කරා.
ඉතින් මේ මානසික පීඩනය හිතේ තියාගෙන තමයි වයස අවුරුදු 12 දී විතර තමන්ගේ පැවිදි සොහයුරා වෙච්ච ඇස් පුන්නජි හිමියන් සමග සිකීම් පුන්නජි හිමියන් සමග එස්.කේ. තෂී නම්ගියල් ලංකාවට එන්නේ. ජර්මන් ජාතික ඥානාතිලෝක හිමියන්ද සමග. එහෙම ලංකාවට ඇවිල්ලා ලංකාවේ එස් මහින්ද නමින් පැවිදි වෙනවා. එස් මහින්ද නමින් පැවිදි වෙනවා. ඊට පස්සේ තමයි බලනකොට තේරෙන්නේ යකෝ අපේ රට වගේම ලංකාවටත් ඒ අත්දැකීම එහෙමම ලබන්න සිද්ධ වෙලා මේ මිනිස්සු ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් පීඩාවට පත් වෙලා ඉන්නවා. හැබැයි මේ මිනිස්සුන්ට ගාණක්වත් නැහැ. මේ මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියන එක මේ මිනිස්සුවත් දන්නේ නැහැ. මේ වැඩේ හරියන්නේ නැහැ. මේ මිනිස්සුන්ගේ රට මේ සිංහල රට මගේ රට විදියට හිතලා මගේ මාතෘ භූමිය විදියට හිතලා මගේ අම්මා මගේ මව් රට විදියට හිතලා මම මේ සිංහල රට බේර ගන්නවා. මේ මිනිස්සුන්ගේ පියවිලා තියෙන ඇස් මම අරිනවා. නෑසෙනවාසේ ඉන්න කන් දෙක මම විවර කරනවා කියලා කල්පනා කරලා මේ මිනිස්සු නැගී සිටවන්න ඕනේ. හරි? ඒකට ක්‍රමවේදයක් කල්පනා කරා. දැන් නූගත් මිනිස්සුනේ ගොඩක් හිටියේ කාලේ. එතකොට නූගත් සිංහලයන්ට නූගත් මනුෂ්‍ය සමුදායකට හරි නූගත් පිරිසකට යම්කිසි දෙයකට පණිවිඩයක් දෙනකොට ඒක දෙන්න ඕනේ හොඳම විදිය හොයාගන්න. දැන් හිතන්නකෝ දැන් මේ දේශාභිමානයේ නැත්තම් රට ගැන ආදරයක් ගෞරවයක් ඇතිවීම සම්බන්ධ පණිවිඩයන්නේ දෙන්න ඕනේ. එහෙම දෙයන්න දෙන්න ඕනේ. right. ඒ අනුව මට ඔයාව කියන්න දේශන විලාසයෙන් කතාවක් කරනවා වගේ ඔය පණිවිඩය දුන්නොත් සාර්ථකයි. මිනිස්සු අහයිද? මිනිස්සු එකතු වෙන තැන්වල කතාවක්. ඔව් දේශන විදිහට අහන්නේ නැහැ. දැන් අපි දන්නවනේ අපි රැස්වීමේදී විදුහල්පතිතුමාගේ අර ඇසෙම්බලි එකේ විදුහල්පතිතුමාගේ කතාව අහගෙන ඉන්නේ ආසාවෙන්නේ. ආසාවෙන්නේ උත්තරයක් දෙන්න විදියක් නැහැ. ඇත්තටම ආසාවෙන් අහගෙන ඉන්නේ. අප්පෝ නෑ ලොකු සර් කතා කරන්න පටන් ගන්නකොටම මොකක්ද හිතන්නේ? අප්පෝ පටන් ගන්නවා. ඉපා වෙනවා. දැන් ඉතින් හිතපන්කෝ. අර හෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා ඔළුව කහනවා බිම හාරනවා ළඟ ඉන්න එකාට අනිනවා රවනවා ගොරවනවා ඔරවනවා විලිත්තනවා 4 නාට්‍ය 18 සංනිම නටනට ඉන්න. ආන්නේ නෑ. සමහර විට කතාව කරලා ඉවරුනහම කිව්වේ මොනවද කියලා එකක්වත් දන්නේ නැහැ. මම කියන්නේ බොරුද? මම කියන්නේ බොරුද? එහෙනම් කතා කිව්වට මිනිස්සු අහන්නේ නැහැ. දේශන අහන්නේ නැහැ. එහෙනම් මිනිස්සු එකතු වෙන තැනක එස්මහින්ද හාමුදුරුවෝ හරි කවුරු හරි කෙනෙක් ගිහලා කතාවක් විදියට රට රැකගමු රට බේරගමු කියන එක කිව්වට අහගෙන ඉන්නේ නැහැ. එහෙම අහගෙන ඉන්නේ නැහැ. ඒක කවදාවත් වෙන දෙයක් නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්න මාතලේ ඔන්න අඹගහ බස් ස්ටෑන්ඩ් එකේ අඹගහක් නැති අඹගහ බස් ස්ටෑන්ඩ් එක සමහරට ඔයා අහලා ඇති. ඒකට අඹගහ බස් ස්ටෑන්ඩ් එකේ මීට කාලයකට කලින් එතන අඹගහක් තිබුණ නිසා මම දන්නවා මට ඒ අත්දැකීම තියෙනවා. මම චූටි කාලේ මම දන්නවා. ඔයා කවදාවත් දැකලා නැහැ. හරි? ඒතකොට අඹගහ බස් ස්ටෑන්ඩ් එකේ ඔන්න දැන් ඔයා හිතන්න මිනිහෙක් අර මිනිස්සු ඉඳගන්න බංකුවක් තියෙනවා නම් ඒ බංකුවක් උඩට නැගලා මිනිස්සු පිරිසකට කතා කරනවා රට බේරගමු කියලා. කොහොමද? මේක අපේ රට. මේ රට අපි බේරගන්න ඕනේ. මේක අපේ ලෙයින් ගොඩ නැගුණු රට. එන්න රට බේරගන්න. එත් ඔයාලා මොනවා කියයිද? මොනවා කියයිද? ආන් අරකට පිස්සුද කොයිද? කියනවද නැද්ද? කියනවම තමයි. පිස්සු කියලා කියනවාමයි. අහගෙන ඉන්නේ නෑ. එහෙනම් මේ දේශ මාමක දේශාභිමානී හැඟීම් පණිවිඩය කතා විදිහට දීලා බෑ. එහෙනම් කල්පනා කරා කොහොමද මේක දෙන්න වෙන්නේ? මේ පණිවිඩය සමාජගත කරන්නට වෙන්නේ මිනිස්සුන්ට මේ පණිවිඩය sannivedanaya කරන්නට වෙන්නේ කොහොමද?
කතා විදියට අහන්නෙත් නැහැ. දැන් රට බේර ගන්නට මිනිස්සු එකතු කරන එකනේ කරන්න ඕනේ. හාමුදුරු කෙනෙක් උත්සාහ කරනවා මිනිස්සුන්ට රට ගැන පණිවිඩයක් සංනිවේදනය කරන්න. දැන් හාමුදුරු කෙනෙක්ින්දා පැවිද්දෙක්ින්දා පුළුවන් ද පුතා සිවුර කැහැපට ගහගෙන වරපර සුද්දා කපනවා පෙති පෙති කියලා යුද බිමට බහින්න කඩු කිනිසි අරගෙන බුදු අම්මෝ උදේ පාන්දර මියා කියන කැත කතා ඔන්න මට දැන් චෝදනා කරනවා. අම්මා අප්පච්චි මහගෙන ඉන්නවනම් ලවුඩ් ස්පීකර් දාලා තිනවනම් දැන් මට බනින ඕන් උගන්නන ඕවද සිංහල බොල ඌවට කවුද සිංහල කියන්නේ? ඔය මොනවද කියන්නේ? ඔය මොන අහරුපද කියන්නේ කියලා ඔන්න අම්මා අප්පච්චි බනිනවා සමහරවිට. නෑ. ඔයා මාව විශ්වාස කරලා හොඳට අහගෙන ඉන්න. අම්මා අප්පච්චි මේක අහගෙන ඉන්නවා නම් එයාලට තව ටිකක් ඉස්සරහට අහගෙන ඉඳලා මට බනින්න කියලා. හරි? හාමුදුරු කෙනෙක් හින්දා සිවුර කෑපට ගහගෙන වරපර සුද්දා කපනවා පෙති පෙති කියලා යුද්ධ බිමට බහින්න බෑ කඩු ගිනිසි අරගෙන කැපයි. ඒක කැපයි. නේ? දැන් මම එහෙම වචන ටිකක් කිව්වේ එස් මහින්ද හාමුදුරුවන්ගේ වචනයි. ඔය අහලා තියෙනවද ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලාද සිහලුන්නේ? ඇතිනේ මේ පදයම ඇතිනේ. ඔය කියන්නේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලා දෙයකෝ පේන්නේ නැද්ද රට මෙහෙම වෙලා කියන බන්නේ? එහෙනම් නූගතුන්ට කියන්න ඕනේ භාෂාවෙන් කියන්න ඕන හරුප ටික විස්තර ටික කියන්න ඕන. ඔය හරුප කියන්නේ සරුප කියන්නේ විස්තර කියන එක පුතා. මම මේ කියන්නේ බොරුණා සිංහල ශබ්දකෝෂය බලන්න. ඉන්සා ගොඩාක් සිංහල වචනවල තේරුම් ගන්න නැතුව අපි කියනවා නරක වචන කියලා. නේ? එහෙනම් මිනිස්සුන්ට විස්තර කරන්න ඕනේ මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන්. එහෙනම් එහෙම කිව්වට දැන් වචන විදියට කතාවක් විදියට කිව්වට අහන්නේ නැහැ. කතාවක් විදියට අහන්නේ නැහැ. හැබැයි ඔය අදහස් ටික කවි බවට පත් කරලා මිනිස්සු එකතු වෙන තැන්වල කඩමණ්ඩි ළඟ කවි විදිහට හදලා ගායනා කරුවොත් මිනිස්සු අහගෙන ඉන්නවා නේ. කවි විදිහට හදලා ඒක ගායනා කරුවොත් මිනිස්සු අහගෙන ඉන්නවා. ඒක තමයි ඇත්ත කතාව. තප්පරයක් ඉන්න. හරි. අපි යන්න. මිනිස්සු අහගෙන ඉන්නවා. මාව ඇහෙනවද ඔයාලට පැහැදිලිව? ඔව් right. සර්. හරි. අහගෙන ඉන්නවා මිනිස්සු. ඒ අනුව මේ අදහස් ටික කවි බවට පත් කරා අපිට. කොහොමද මේම? මුන්නි සිරිපා සිඹිමින්නේ සමනොල ගිවි පෙදෙසින්නේ මදසුලගයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ පුටක තක බුම්බුම් රතන් රන් නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතුය විරිදු ආකෘතිය අදට ජනප්‍රියයි. අන්න ඒ වගේ සරල ආකෘතියක් සරල විරිතක් කියන්නේ තාලයක් සරල තාලයක් මේක අස්සේ හංගලා මිනිස්සු ඉදිරියේ ගායනා කරනකොට මිනිස්සු අහගෙන හිටියා. අහගෙන ඉන්නවනේ. අදටත් විරිදු ආකෘතිය ජනප්‍රියයිනේ. නේ? ඇත්තනේ. සිනිදු මොලොක් බව මලෙහි පිරිසිදු බව පිනි බින්දෙහි එක්වීමා පුතුගෙලෙහි අරක් ගනී හැමතිනෙහි මානව හිමිකම් ගැන උද්ඝෝෂණ කරවන NGO එකක් දමා මියෙහි මුල් තැන සුදු චොකලට් පප් කන නෑනා දැන් සුදු වෙන බලන්න මංචි බිස්කට් අලවිය වැඩි කරගන්න කරපු දේ නේ මැලිබන් තරඟයට එනකොට එයාලා බිස්කට් එක වෙනස් කරලා බිස්කට් එකේ ඇතුළට සුදු ක්‍රීම් එකක් දැම්මා. ඕක මිනිස්සු අතරට අරන් ගියේ විරිදු තාලේ. එදා ඉඳලා ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ගෝරි ගානේව පැත්තකින් තියලා කෙල්ල ඔක්කොම කන්න පටන් ගත්තා සුදු චොකලට් පෆ්. ඇයි නෑනලා ඔක්කොමලා කල්පනා කරා ඒව කාපුවාම සුදු වෙනවා. ඇත්තනේ. එහෙම කල්පනා කරා. දැන් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ගැන කියනකොට කියන්නේ පුතා දවස් 7කින් පැහැබර සුදක් කියලානේ කියන්නේ. දැන් අපි ගාපු හැටියට මේ වෙනකොට පොල් බෑයටත් වඩා සුදු පාට තින්න එකයි එනවා. නේ?
ඇදගෙන නෑම සහ ඉල්ලන් කෑම කලාවක් නම් ඒකේ පිකාසෝලනේ අපි ඌව විශ්වාස කරනවා. නිසා බලන්න මිනිස්සු අතරට සුදු චොකලට් පෆ් එක අරගෙන ගිය විරිදු තාලේ මිනිස්සු ටක් ගාලා ඒක අල්ලගත්ත සුදු චොකලට් පෆ් කන නෑනා දැන් සුදු වෙනවා. නේද? ඒ වගේම අදටත් විරිදු ආකෘතිය ජනප්‍රියයි කියන එක තවත් ඔප්පු කරන්න මම කාරණාවක් කියන්නේ. ඔයාලට මතකද? 33 කෝටියක් දෙවියෝ ඉන්නවා කිව්වාට ලොවේ පස්සෙන් ඉඳ මාව රැක්ක එකම දෙවියා ඔබයි බවේ රැව්ව ගමන් එක පාරක් දෙයියෝ කෝප වෙලා වගේ සිටියා නම් නුඹ මා ළඟ තාත්තේ කොච්චරද අගේ දැත්සම කරගැට දාගෙන ඒවත් ගානකට නොගෙන හැම සතේම වියදම් කළ දරුසෙනේ හස සිතේ දරන් කට්ටි පැනලා වෙට්ටු දාලා ඇන්දෑවට ගෙදර එද්දි මුටි ගණන් කඳුළු වැටුණු තිබුණා තව ගොඩක් සින්දි තාත්තගේ ආදරේ වාගේ මහා සාගරේ බලන්න විරිදු ආකෘතිය අදටත් ජනප්‍රියයි. ඒ නිසා එස් මහින්ද හාමුදුරුවෝ සිංහල මිනිස්සුන්ට රට ජාතිය ආගම ගැන පණිවිඩය sannivedanaya කරේ අන්න එහෙම ප්‍රබල ආකෘතියක් මේක අස්සේ හංගලා. ප්‍රබල ආකෘතියක් මේක අස්සේ හංගලා. එතකොට මිනිස්සුන්ට මේක ගායනා කරනකොට මිනිස්සු මේක අහගෙන ඉන්නකොට තමන්ගේ අරමුණ වෙච්ච නිදහස් සරගලයට මිනිස්සු එකතු පහදු කිරීමේ අරමුණ කාරණාව ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වුණා. ඒ විදිහටම ඉෂ්ට වුණා ඒ කාරණාව. එහෙනම් බලන්න එස් මහින්ද හාමුදුරුවෝ මේ නිර්මාණය තුළින් සිංහල ජනයා වෙත රෝපණය කරපු රට ජාති ආගම පිළිබඳව පණිවිඩය අරගෙන ගියපු විදිහ මාර වටිනවා. ඒ කාරණාව මතක තියාගන්න. ඒ වගේම මේකේ සරල භාෂාවක් නැත්තම් ඉතාමත් පහසු වචන සමුදායක් සරල භාෂාවක් පාවිච්චි කරලා තියෙන්නේ ඇයි? ඒ තමයි හරි මම හිතන්නේ ඇහෙනවා පොඩි නෙට්වර්ක් ප්‍රශ්නයකුත් තියෙනවා ඇහෙන්නේ නැත්තම් මට කියන්න. හරි ඊට පස්සේ එහෙනම් මතක තියාගන්න නූගත් මිනිස්සුන්ට නම් මේ පණිවිඩය දෙන්නේ නූගතුන්ට නම් මේ පණිවිඩය දෙන්නේ ඒකට සරල භාෂාවක් තියෙනවා. එහෙනම් සරල භාෂාවක් මේක තුල තියෙන්නේ. උගත් නූගත් සකල ලාංකිකයා නිදහස් අරගලය වෙනුවෙන් එකතු කිරීමට සරල භාෂාවක් ඕන. දැන් පඬිත ප්‍රිය භාෂාවකින් අර අපි ගුත්තිලේ කතා කරේ. ගුත්තිලේ 33 34 කවිවල භාවිත කරා වගේ ගැඹුරු සම්භාව්‍ය භාෂාවක් පාවිච්චි කරා නම් හරි මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැති වෙනවා. තේරෙන්නේ උගතුන් පිරිසකට විතරයි සුළු උගතුන් පිරිසකට විතරයි. ඒතර උගත්තු විතරක් එක්ක යුද්ධ කරන්න රට බේර ගන්න බෑනේ. කොහොමද උගත්තු යුද්ධ කරන්නේ? ඔන්න අර පැත්තෙන් සතුරා පහර දෙන්න එනකොට උගතෙක් නම් පඬිතෙක් නම් කොහොමද තර්ක කරන්නේ? සතුරා එන ආනතිය අනුව අංශක 365ක ස්ථානීය විපර්යාසයක් සිදු කර ගැනීම කාරණ කොටගෙන සතුරාගේ පහර දීමට ප්‍රතිවිරුද්ධව නිව්ටන්ගේ නියමයක් ක්‍රියාත්මක කරමින් ඕම කිය හිටියොත් ඇවිල්ලා පෙති ගහලා යන්නේ. පඬිතයින්ට ඒදන්ට යන්න බෑ. අතීත මිනිස්සු කට කහනවට කියපු කතා නෙවෙයිනේ. ඒ නිසා පඬිතේ යුද්ධ කරන්නේ ඔය විදිහට. හරියන්නේ නැහැ වැඩේ. හරි. ඒ හින්දා සරල භාෂාවක් පාවිච්චි කරපුවාම නූගතුන්ට තේරෙනවා නූගතුන්ට පුතා පහර දෙනු කියන්ට නෑ පහා කියනකොටම ගිහිල්ලා කොටාගෙන යනවා. අන්න යුද්ධයට ඕන කට්ටිය. නිසා උගත් නූගත් සකල ලාංකිකයා ආකර්ෂණීය තත්වයකින් Taman වටා එකතු කර ගැනීමේ අරමුණට සරල සුගම භාෂාවක් පාවිච්චි කරා. එහෙනම් ටිබෙට් ජාතිකයස් මහින්ද හිමියන්ගේ කවි බස සරල වෙන්න හේතුව. එස් මහින්ද හිමියන්ගේ කවි බස
සරල වෙන්න හේතුව ඔයා තේරුම් ගන්න කවි බස සරල වෙන්න හේතුව තමයි උගත් නූගත් සකල ලාංකිකයාගේ මනස වෙත මේ නිදහස් අරගලයේ පණිවිඩය අරගෙන යන්න නම් සරල භාෂාවක් අවශ්‍ය වීම. කවි බස සරලයි. භාෂාව සරල වෙන්නේ උගත් නූගත් සකල ලාංකිකයා මේකට එකතු කර ගැනීමේ අරමුණ තිබුණ නිසා. එහෙනම් ওই කාරණාත් මතක තියාගන්න. ඒ අනුව 1901 ඉපදිලා වසර 12ක් විතර වයසකදී අවුරුදු 12 දී කියන්නේ 1913 දී විතර හරි ලංකාවට තමන්ගේ සහෝදරයා වෙච්ච එස් උන්නජි හිමියන් සමග සහ ජර්මන් ජාතික ඥානාතිලෝක හිමියන් සමග ලංකාවට ආපු කෙනා තමයි එස් මහින්ද කියලා කියන්නේ. එතකොට එස් මහින්ද හිමියන්ගේ ගිහි නම එස්.මහින්ද හිමියන්ගේ ගිහි නම ඇහුවොත් හොඳට මතක තියාගන්න එස්.කේ. තෂීනම්ගියල්. එස්.කේ. තෂීනම්ගියල් මිසක් ඔයාට මුල් ලකුරු මතක නැතුව තෂීනම්ගියල් කියලා ලිව්වොත් ඔයා හරිද? තෂීනම්ගියල් කියලා විතරක් ලිව්වොත් ඔයා හරිද පුතා? කියන්න බලන්න. වැරදි. වැරදි. ඇයි ඒක ගෝත්‍ර නාමයනේ? පෙළපත් නාමය. එතකොට පෙළපත් නාමය ඇහුවොත් තෂීනම්ගියල්, නම ඇහුවොත් එස්.කේ. තෂීනම්ගියල්. එයා ලංකාවට ඇවිල්ලා මුලින්ම පැවිදි වෙන නිකාය මතක තියාගන්න අනිවාර්යයෙන්ම විභාග ප්‍රශ්නේ. පැවිදි වෙන නිකාය මොකද්ද? අමරපුර නිකායේ කා වෙතද මොන හාමුදුරුව ළඟද? ඔව්. රත්ගමසිරි චූලසුමන හිමියන් වෙතින් ඔන්න ඕවා සලකුණු කරලා තියාගෙන පාඩම් කරගන්න. අනිවාර්යෙන් ඕනේ. රත්ගමසිරි චූලසුමන හිමියන් වෙත අමරපුර නිකායේ පැවිදි වෙනවා. ඊට පස්සේ නැවතත් එස්.මහින්ද හිමියන් සියම් නිකායේ පැවිදි වෙනවා. කා වෙතින්ද? ලුණු පොකුණේ ශ්‍රී ධම්මානන්ද හිමියන් වෙත. දොරොන්නේ හාමුදුරුවරු දෙන්න නිකායන් දෙක මතක තියාගන්න. මුලින්ම පැවිදි වෙන්නේ අමරපුරද? මොකද? අමාෂා? ඔව්. හාමුදුරුවෝ දෙන්නගේ අනස. මේ දෙක තියෙනවා පුතේ. තුන්වෙනි කහපාට කොටුවේ තුන්වෙනි ඡේදය බලන්න. තුන්වෙනි ඡේදය. හාමුදුරුවෝ දෙන. ඔව්. හාමුදුරුවෝ දෙන්නගේ නම් දෙක තුන්වෙනි ඡේදය බලන්න. රත්ගමසිරි චූලසුමන හිමියන් වෙත පැවිදි වෙනවා අමරපුර නිකාය කියලා තියෙනවා. හරි. අමරපුර නිකායේ පැවිදි වෙන්නේ රත්ගමසිරි චූලසුමන හිමියන් වෙත. තුන්වෙනි ඡේදය තියෙනවා. ඊට පස්සේ ඒ ඡේදෙම යට තියෙනවා ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද හිමියන් වෙත යලි පැවිදි වූයේ සියම් නිකායේ භික්ෂුවක හැටියටය. හරි. අපි දන්නවා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන් මහනුවර රාජධානී අවධියේදී සියමෙන් නැවතත් තේරවාදී පිරිසිදු උපසම්පදාව අරගෙන ඇවිල්ලා ලංකාවේ පිහිටවීම කරන කොටගෙන සියම් නිකාය තමයි ලංකාවේ ජනප්‍රියතම ප්‍රබලතම නිකාය බවට පත් වෙන්නේ. එතකොට ඒ නිසා වෙන්නේ නැති මහින්ද හාමුදුරුවෝ නැවත සියම් නිකාය තුල පැවිදි වෙන්නේ. කියන එක පොඩ්ඩක් නිකමට වගේ මතක තියාගන්න. හරි. ඊට පස්සේ තව විස්තර තියෙනවා මම වැදගත් මේ සම්මත දේවල් ටිකක් විතරයි ඔයත් එක්ක මේ කතා කරගෙන යන්නේ. 1951 මාර්තු 16 අපවත් වෙනවා. ඊට පස්සේ ඊළඟ පිටුවට ගියොත් කහපාට කොටුවේ තියෙනවා ඊළඟ පිටුවේ එස්.මහින්ද හිමියන් කාව්‍ය නිර්මාණ පළ කළ තේමා තුනක්. ඒ කියන්නේ ප්‍රධාන තේමා තුනක් යටතේ තමයි කාව්‍ය නිර්මාණ පළ කරේ. හරි. මේ තේමා තුන තියෙනවා මෙතන. එක ළමයින් උදෙසා, දෙක දේශානුරාග ජාතිකාභිමානී, තුන බුද්ධාභිවන්දනා. සරලව මතක තියාගන්න මෙහෙම. ළමයින් උදෙසා, දේශාභිමානී, තුන බුද්ධාභිවන්දනා. එහෙම ඔය කියන ප්‍රධාන මාතෘකා තේමා තුන යටතේ තමයි මහින්ද හාමුදුරුවෝ කවි ලිව්වේ. මතක තියාගන්න පුතා අනිවාර්යෙන් අහන විභාගවල ජනප්‍රිය ප්‍රශ්න වල. හරි. ඊට පස්සේ එස්.මහින්ද හිමියන්ගේ ජාතිකාභිමානී එහෙම නැත්නම් දේශානුරාගී කාව්‍ය නිර්මාණ කීපයක් යට තියෙනවා. මොනවද? නිදහසේ දැහෙන, නිදහසේ මන්ත්‍රය,
ලංකා මාතා මතක තියාගන්න. දේශාභිමානී කාව්‍ය නිර්මාණ ඇහුවොත් ඒවා තමයි ලියන්නේ. එතකොට වෙන පොත් ලිව්වා කියලා ලකුණු දෙන්නේ නැහැ. හරි නිදහසේ දැහැන නිදහසේ මන්ත්‍රේ ලංකා මාතා. ඊපස්සේ කවියක් තියෙනවා. ඒ කවිය මතක තියන ඒකෙන් එහෙම සමාව ගොඩාක් වෙලාවට පද දෙකක් තියලා ඉතුරු පද දෙක ලියන්න කියලා අහන්නේ නැහැ. මේ වෙනකන් අහලා නැහැ. හැබැයි ඉතින් අවශ්‍ය නම් අහන්නත් පුළුවන්. අහන්නත් පුළුවන්. මේක එහෙම ඇහුවේ නැති වුණාට බුත්තිල වෙනනද පාඩමේ අර සියපින් සිරින් සරු දෙතිස් ලකුණෙන් විසිතුරු කෙලසුන් කෙරෙන්දුරු වඳිමි මුනියතුමන් තිලෝ ගුරු කියලා කවියක් තියෙනවනේ කහපාට පොත. ඔන්න ඔය කවිය පද දෙකක් දීලා ඉතුරු පද දෙක ඇහුවා. එහෙනම් මේකත් අහන්නේ නැහැ කියලා මම කියන එක වැරදි. අහන්න පුළුවන් කියලා කියන්නේ. මේ වෙනකන් අහලා නැහැ. හැබැයි පොඩ්ඩක් මතක තියාගන්න. බලන්න මම කියපු වචන නැද්ද කියලා. වරෙව් යමව් නැගිටිව් නොනිදව් මෙලෙස. හරිනේ. දැන් ඔන්න අම්මටයි අප්පච්චිටයි කියන්න මට බනින්න එපා කියලා. නේද? එයාලා ඇහි මුණ තියාගෙන හදාගත්ත දුවලා පුතාලට මම නරක දේවල් කියනවා චූටි එවුන් ටිකක් තියාගෙන නේද? පොඩි ඔයා චූටි ළමයිනේ. පොඩි එවුන් ටිකක් තියාගෙන මම නරක වචන උගන්වනවා කියලා අම්මට අප්පච්චිට මට බනින්න එපා කියලා කියනවා. ඔයත් මට බනින්න එපා මේ වචන. රචකයාගේ වචන ඒ විදිහටම භාවිත කිරීම හුදෙක් සිංහලකම. නේද? සිංහල අපේ තිබුණේ නෑ පුතා ඔය last day මම shopping ගියානේ but little bit raining අනේ වගේ posh අමුතු නිකන් අර සිංග්ලිෂ් සංස්කෘතියක් අපිට තිබ්බේ නෑ. අපි කියන්න තියෙන දේ කෙලින්ම කියපු જાතියක්. හරි. මූණට hina වෙලා පශ්චාත් භාගයට රවණ හිතියක් අපේ තිබුණේ නෑ. ඒ නිසා ඒ සිංහලකම ඒ සිංහල ලේවල තිබුණු ඍජු බව එස් මහින්ද හාමුදුරුවෝ Tamanට කාවද්ද ගත්තා ඉස්සෙල්ලා. ඇඟේ දිව්වේ ටිබෙටේ තමන්ගේ අම්මා අප්පච්චි ලබා දුන්නු කිරි සහ ලේ උනාට ඒ ලේ වලට ආපහු කාවද්ද ගත්ත සිංහලකම කියන එක. පරදේශක්කාරයෙක් වුණත් තමන්ගේ රට මේක විදියට සලකලා එස් මහින්ද හිමියන් තරම් දේශාභිමානයක් ජනනය වන විදිහට ලංකාව ගැන කවි ලියපු විදේශ රචකයෙක් අය නැහැ. බලාගෙන යනකොට පිටරට මිනිස්සු මොන පුතා අපේ රටට ගොඩක් ආදරය කරලා තියෙනවා. ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් ඒ මිනිස්සයාට අපේ රට ගැන තිබුණු කැක්කම අපේ උන්ට තිබිලා නැහැ. ආරච්චිට තිබ්බේ නැහැ. නේ? එස් මහින්ද හාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ නැති කැක්කමක් ඒ හාමුදුරුවන්ට තිබ්බනේ. නේ? ඉතින් එහෙම දේවල් අතීතයේ තිබිලා තියෙනවා. ඒක තමයි යථාර්ථය. හරි. ඊට පස්සේ එස් මහින්ද හාමුදුරුවන්ගේ ළමා කාව්‍ය නිර්මාණ කීපයක් තියෙනවා. ළමා කාව්‍ය නිර්මාණ මොනවද? කවුමින කවුමුතු ළමා කව් කලඹ කියන කෘතිය. ඊට පස්සේ උන්වහන්සේගේ පළවෙනි කාව්‍ය කෘතිය එස් මහින්ද හාමුදුරුවෝ ලියපු පළවෙනි කවි පොත මොකද්ද? ඔවාමුතු කියලා තියෙනවා. ඒකත් මතක තියාගන්න ඕන ඔවාමුතු. ඊට පස්සේ තවත් කෘතියක් තියෙනවා නන්දන ගීත කියලා මේකේ තියෙනවා ඊළඟ කෘතිය. නන්දන ගීත කියන කෘතිය රචනා කරන්නේ එස් මහින්ද හාමුදුරුවෝ කියන එක මේකේ තියෙනවා. ඔය විදිහට මතක තියාගන්න. ඊට පස්සේ මේ පාඩමට පාදක වන මේ කවි කිහිපය උන්වහන්සේගේ ජාතික තොටිල්ල හෙවත් දරුණැලවිල්ල එහෙම නැත්නම් දරුණැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල කියන පද්‍ය නිර්මාණයෙන් උපුටගත් කවි ටික. ඒතර මේ කවි අන්තර්ගත කෘතිය දරුණැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල. හරි? මේ කවි ටික තියෙන්නේ ඒකේ. ඒ පොතේ. ඒතර මම මෙහෙම දෙයක්ත් මෙතනදී කියන්නම් විභාගයකදී අහලා තිබුණා පුතා. දරුණැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල යන කාව්‍ය නිර්මාණයේ පළමුවන කවිය කුමක්ද? කොහොම අහලා තිබුණා සාමාන්‍ය පෙළදීම මට මතක විදිහට O level වලදීම අහලා තිබුණා. හරි දරුණැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල කාව්‍ය නිර්මාණයේ ආරම්භක කවිය කුමක්ද? එතකොට ඒක ගුරුවරයා උගන්වලා තියෙන්න ඕන. කවිය තමයි පුතා දොයි 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 දොයිය බබා බයි 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 බයිය බබා. දැන් ඕක නෑ මේ කහපාට කොටුවේවත් කවිවලවත් නෑ. ඒ නිසා ඕක ලියලා තියාගන්න කොකට. දරුණැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල නිර්මාණයේ පළමු කවිය. නිර්මාණයේ පළමු කවිය. දොයි 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 දොයිය බබා බයි 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 බයිය බබා. දොයි 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 දොයිය බබා බයි 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 බයිය බබා එච්චරයි.
දොයි 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 දොයිය බබා බයි 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 බයිය බබා. ඒ තමයි දරුණු ඇලවිල්ල හේවත් ජාතික තොටිල්ල නිර්මාණය ආරම්භක කවිය. මට කියන්න දැන් මේ දොයි 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 දොයිය බබා බයි 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 බයිය බබා කියලා ඇහෙනකොට ඒක මොකක් විදිහටද ඔයාලට දැනෙන්නේ? මොකද්ද මේ කවිය මොකද්ද? දරුණු ඇලවිල්ල. දරුණු ඇලවිලි ගීය. නැලවිලි ගීතයක් ඒකනේ. බබෙක් නලවන මිදි කරවන ස්වරූපයක් තියෙනවා නේ. දොයි 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 දොයිය බබා බයි 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 බයිය බබා මුනි සිරිපා සිඹිමින් සමනොල කිරි පෙදෙසින් මත සුළඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ. බලන්ටකො විරිදු තාලෙකුත් තිබුණා. දරු නැලවිලි ගීත තාලෙකුත් තියෙනවා. අය ගීත තාලයක් නැද්ද? වර්තමානයේ ඔක ගීතයක් විදිහට ගායනා කරනවානේ. නේ? ලක් වැසියන් කෙරෙහි නැමි අරහත් මහා මිහිඳු හිමි පෙව්වේ උතුම් සඳ හම්බුනේ පුතනුඹටත් කොවමි එමි. එහෙමත් කියනවා ගීතයක් විදිහට. තවත් ගීතයක තියෙනවා ජාතික රණ දෙරණ මතේ යැටි වැටි මලම හොතේ. අමරදේව මහත්තයාම කියන ගීතයක්. බලන්නකො. ඒ විදිහට දරුණු නලවන්න බෑනේ. දැන් දරුවා නිදාගෙන ඉන්නකොට පුතා ජාතික රණ දෙරණ මතේ ගැටි කියනකොට වේවුලනවා දැන්. වැටි දැන් ගැටි වැටි කියනකොට වේවුලනවා දෙපාර. මේ විදිහට දරුවෝ නලවන්න බෑ. හැබැයි ඒ වගේ ගීතමය තාලයකොත් නිර්මාණය අස්ස තියෙනවා. එහෙනම් තාල කීයද? විරිත් කීයද බලන්නකො. මේ තරම් හැකියාව. දැන් අපි එහෙම කවියක් ලිව්වොත් අඩා ඒක එකම තාලයකටවත් කියන්න බෑ. ඔය අපි ලිව්වොත් කවියක්. එතකොට මේ මිනිස්සු කොච්චර දක්ෂද කියන එක පොඩ්ඩක් අමතක කරන්න එපා. මේ දක්ෂතාවට ගරු කරන්න ඕනේ. සාහිත්‍ය තුලින් බලාපොරොත්තු වෙන්නේ ඒ සාහිත්‍යවල වටිනාකම නිර්මාණවල වටිනාකම චූටි ඔයාලට කියලා දෙනවා වගේම ඒ නිර්මාණ බිහි කරපු රචකයන්ට ගරු කරලා ඒ බඳු නිර්මාණ ශිල්පීන් වර්තමාන සමාජය තුලින් නිර්මාණය නැත්තම් බිහි කරවීම ජනනය කරවීම උත්පාද කරවීම. ඒතර ඔයත් මේවා තුලින් ප්‍රගුණ කිරීමක් කරන කොටගෙන ඔයත් විශිෂ්ට සාහිත්‍යදරයෙක් වෙනවා නම් දවසක කවියෙක් කෙටි කතා රචකයෙක් නවකතා රචකයෙක් වෙනවා නම් නේ මේ සාහිත්‍ය ඉගෙන ගැනීමේ පරමාර්ථ එක අතකින් මුදුන්පත් වෙනවා නේ. කවදා හරි ඔය අත ඔය සුරත කවියකට කෙටි කතාවකට නවකතාවකට ලකලෑස්ති වුණොත් ඒක කරන්න. ඒක තමයි බලාපොරොත්තුව. ඔයා හොඳ විශිෂ්ට සාහිත්‍ය රචකයෙක් නේ. කවදා හරි ලංකාවේ සම්මානලාභී ලේඛකයෙක් ලේඛිකාවක් වුණොත් ඔයා මටත් චූටිම හරි සතුටක් තියෙයි. මම ඔයාට චුට්ටක් හරි මේ සම්බන්ධයෙන් ගන්නවා වනි කියලා. That is it. එච්චරයි. right අපි යන්න. ඒ අනුව එස් මහින්ද හාමුදුරුවෝ කියලා කියන්නේ මේ බඳු විශිෂ්ටයි කියන එක ඔයා මතක තබාගත යුතුයි. ඊට පස්සේ අපි ඉස්සරහට යනවා. මම මෙන්න මේ කාරණාවත් කියන්නම්. දරු නැලවිල්ල හේවත් ජාතික තොටිල්ල නිර්මාණයේ සමස්ත කවි ගණන 94යි. සමස්ත කවි 94ක් තියෙනවා. දරු නැලවිල්ල හේවත් ජාතික තොටිල්ල කියන කාව්‍ය නිර්මාණය. කවි 94න් පළවෙනි එක දොයි 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 බබා බයි 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 බබා. ඒකෙන් තෝරගත්ත කවි කීපයක් තමයි අපිට තියෙන්නේ. ඊට පස්සේ මේ නිර්මාණය රචනා කරන්න පසුබිම් වෙච්ච කතාව මේක ඇතුළේ තියෙනවා. අර මහනුවර ගන්නෝරුව යටිහලගල පැත්තේ පන්සලකට යමින් ඉන්න අතරේ වෙල්යායක් මැදින්
යනකොට හඳ පායලා තියෙන රාත්‍රියේ වෙල්යායේ චමත්කාරයේ විඳින්න එස්මහින්ද හාමුදුරුවෝ කඩදාසියක් අතට අරගෙන දරුණැලවිල්ල ඒවා ජාතික තොටිල්ල කියන සිරස්තලේ දාලා මුනි සිරිපා සිමිමින්නේ කියන කවි පදයෙන් කවි පෙළක් ආරම්භ කරා. දැන් මෙතන තියෙනවා මුනි සිරිපා සිමිමින්නේ කියලා කවි පෙළ ආරම්භ කරන්න කියලා. හැබැයි අර සාමාන්‍ය පෙළ අර විභාග ප්‍රශ්නේ මම මේක හොඳට හොයලා බැලුවා. ඒකේ මාකස් ස්කීම් එකේ දොයි 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 බබා බයි 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 බබා කියලා තියෙනවා. ඊට පස්සේ තමයි ඔය කවිය තියෙන්නේ. හරි. ඒතර මාකස් ස්කීම් එකේ තියෙන්නේ තරක මම අර කියපු එක. ඒ නිසා ඒක මතක තියාගන්න. ඒක තමයි හරි. මම මේ නිර්මාණයම කියවලා බැලුවා. මේ නිර්මාණය තුල එහෙම තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ ඒ වෙල්යායේ පැල් කොටේක ආරම්භ කරපු කවි පන්තිය පසු දවසේ ඊට පස්සේ දවසේ සුමනාරාමේදී ලියලා අවසන් කරා. මේ නිර්මාණය ආරම්භ වෙච්ච ස්ථානය සහ අවසන් කරපු ස්ථානයත් මතක තියාගන්න. ඒකට ජාතික තොටිල්ල දේශාභිමානී කාව්‍ය තෝරාගත් කවි කීපයක් ඔයාට මේ විදිහට නිර්දේශ කරලා තියෙනවා කියන එක මතක තියාගන්න. නිර්මාණයට යන්න කලින් අවසාන කාරණාව මේ පැහැදිලි කිරීමේ මේ දීර්ඝ පැහැදිලි කිරීමේ අවසාන කාරණාව මම මෙන්න මෙහෙම කියනවා. හොඳට අහගන්න. මෙන්න මේ පැහැදිලි කිරීමේ අවසාන කාරණාව අවසාන විස්තරය. දැන් ඔයාට තේරෙන්න ඕන පුතා එස් මහින්ද හාමුදුරුව මේ නිර්මාණය ලියන්නේ යුගයේ අවශ්‍යතාවක් ඉෂ්ට කරගන්න. මොකද්ද යුගයේ අවශ්‍යතාව? යුගයේ අවශ්‍යතාවක් ඉෂ්ට කරගන්න තමයි නිර්මාණය ලියන්නේ. මොකද්ද ඒ කාලයේ තිබුණු අවශ්‍යතාව? නිදහසනේ. ඒ යුගයේ කියලා කියන්නේ එස් මහින්ද හාමුදුරුව ජීවත් වෙච්ච ලංකාවේ ඒ කාලයේ තිබුණු අවශ්‍යතාව තමයි නිදහස දිනා ගැනීම. ඒතකොට ඉංග්‍රීසීන්ගෙන් රට බේර ගන්නට ඒ කාලේ තිබුණු අවශ්‍යතාවට මේ වගේ කවි පෙළක් ලිව්වා. සිංහලයන්ගේ හිතේ රට ගැන කැක්කුමක් ඇති කරලා වෙනේවුන්ට අපේ රට අල්ලගෙන ඉන්න දෙන්න බෑ කියලා සිංහලයන් සටනකට සූදානම් කරන්ට මේ කවි පෙළ එදා යුගයේ ඕනකම අවශ්‍යතාව ඉෂ්ට කරා. හැබැයි එදා ඒක යුගයේ අවශ්‍යතාවක් ඉෂ්ට කරලා අද ඉංග්‍රීසියෙන් රට බේර ගන්න නැහැ. එහෙනම් මේක අද යුගයේ අවශ්‍යතාවක් ඉෂ්ට කරන්නේ නැති නිර්මාණයක්. දැන් ඒ විදිහට බලද්දි මේක සර්වකාලීනයිද? දැන් ඔයා ඔය වචන දැනගෙන ඉන්න ඕනේ. ඒ මම කියපු පැහැදිලි කිරීමට අනුව මේක සර්වකාලීනයි. යන්න බලන්න. ඒ මම කියපු කාරණාවට අනුව මේක සර්වකාලීනයි. සර්වකාලීන කියන වචනේ තේරුම දන්නේ නැත්නම් පුතා ඒක ඉස්සෙල්ලා ඉගෙන ගන්න. සර්වකාලීනයි කියන්නේ සෑම කාලයකටම ගැලපෙනවා. එහෙනම් අතීත සමාජයට වර්තමානයට අනාගතයට කියන තුන් කාලයටම නිර්මාණයක් වැදගත් නම් අපි කියනවා මේ නිර්මාණය සර්වකාලීන වටිනාකමක් සහිත නිර්මාණයක් කියලා. උදාහරණයක් විදිහට කිව්වොත් ජාතක කතා යටතේ හරි උම්මග්ග ජාතකයේ කේවට්ට චරිතය සර්වකාලීන වැදගත්කමක් තියෙනවද නැද්ද? සර්වකාලීන වැදගත්කමක් තියෙනවද නැද්ද? තියෙනවා. ඇයි සර්වකාලීන වැදගත්කමක් තියෙනවා කියලා කියන්නේ? ඒ උම්මග්ග ජාතකයේ සතර කන්මන්ත්‍රණයේ තුල අපිට හම්බෙන කේවට්ට චරිතයේ වගේ චරිත වර්තමානයේදී ජීවත් වෙනවා. ඒ වගේම ඒ බඳු චරිත වර්තමානයේ ජීවත් වෙලා කේවට්ට වගේ වෙනසෙනවා බැනුම් අහනවා මිනිස්සුන්ගේ විවේචන ලබනවා. ඒ නිසා එහෙම වෙන්න එපා කියන පණිවිඩය දෙන්න නම් නේද? ඒ වගේ චරිත ඉන්න සමාජයක් නම් සර්වකාලීනයි. එතකොට ජාතක පොත සර්වකාලීන වටිනාකමක් සහිත සාහිත්‍ය නිර්මාණයක්. ඒක එදාට විතරක් නෙවෙයි අදටත් වැදගත්. හෙටටත් වැදගත් වෙයි. එහෙනම් මේ කවි එදා ඉංග්‍රීසීන්ගෙන් රට බේර ගන්න ඕන කියන යුගයේ අවශ්‍යතාව ඉෂ්ට කරා. එදා ඉංග්‍රීසීන්ගෙන් රට බේර ගන්න ඕන කියන යුගයේ අවශ්‍යතාව ඉෂ්ට කරා. එහෙනම් වර්තමානයේට මේක වැදගත් නෑ කියලා හිතෙන්න පුළුවන්. නෑ පුතා එහෙම එකක් නෑ. සාහිත්‍ය නිර්මාණයක් නම් අනිවාර්යයෙන්ම සර්වකාලීන වටිනාකමක් තියෙන්නම ඕන. ඔයාගේ පාඩම් 16 අතරට මේක එකතු වුණා නම් මේක විශිෂ්ට සාහිත්‍ය නිර්මාණයක්.
මෙන්න මම කියන්නම් මේ වෙලාව වෙනකන් අච්චාරු කරපු එකේ සරල කාරණාව මේක සර්වකාලීන වෙන්නේ මේක ඇතුලේ දේශාභිමානය තියෙනවා වගේම මේක ඇතුලේ තියෙනවා පුතා අපේ චරිතය සංවර්ධනය කරන්නට ආදර්ශ ගොඩක්. මේක ඇතුලේ තියෙන සර්වකාලීන ආදර්ශ නිසා මේ නිර්මාණය අදටත් වටිනවා. එහෙනම් ඔන්න තේරුම් ගන්න අතීතයේ මිනිස්සුන්ගේ ජීවිතයේ තියෙන අඩුපාඩු හදාගෙන ජීවිතය ගොඩනගා ගන්නට ඒක මේ නිර්මාණය ඉදා වැදගත් වුණා. වර්තමානයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිතයේ තියෙන අඩුපාඩු හදා ගන්නට සහ ඒ තුලින් ජීවිතේ ගොඩනගා ගන්න මේ නිර්මාණය පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ ජීවිතය හදාගන්න මේකේ ආදර්ශකය. එහෙනම් අනාගතයේ මිනිස්සුන්ටත් ඒ වටිනාකම හැමම දෙයි. ඒ නිසා හරි වටිනා ජීවිත ආදර්ශ සපයන නිසා ලියලා තියාගන්න මම මේ කියන එක. වටිනා ජීවිත ආදර්ශ සපයන නිසා වටිනා ජීවිත ආදර්ශ සපයන නිසා වටිනා ජීවිත ආදර්ශ සපයන නිසා සහ වටිනා ජීවිත ආදර්ශ සපයන නිසා සහ වටිනා ජීවිත ආදර්ශ සපයන නිසා සහ රට දැය සමය වෙත නැඹුරුතාවක් ඇති කරන නිසා 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 මෙය සර්වකාලීන වටිනාකමක් සහිත නිර්මාණයකි. 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 මේ සර්වකාලීන වටිනාකමක් සහිත නිර්මාණයකි. හරි. එහෙනම් සර්වකාලීනයි කිව්වේ සෑම කාලයකටම උචිතයි කියන එක. හරි. මෙන්න කරපු විස්තරයේ පුංචිම පුංචි සමාලෝචනයක් මෙහෙම සිද්ධ කරනවා. සාරාංශ කිරීමක් සිද්ධ කරනවා. විදේශ රටක ඉඳලා ලංකාවට ඇවිල්ලා මේ මගේ රට හරි මේ මගේ ජාතිය මේ මගේ ආගම කියන හැඟීමෙන් ලංකාවේ මිනිස්සු අවදි කිරීමේ බලාපොරොත්තුවෙන් කවිලියපු හාමුදුරු කෙනෙක් තමයි එස් මහින්ද කියලා කියන්නේ. ඒ අනුව එදා අද හෙට සර්වකාලීන මිනිස්සුන්ගේ ජීවිතවලට වටිනා ආදර්ශ පරමාදර්ශ සමුදායක් ලබා දෙන වටිනා සාහිත්‍ය නිර්මාණයක් තමයි අපි මේ කතා කරන්න උත්සාහ කරන්නේ. එතකොට සරල භාෂාවක් භාවිත කරලා තියෙන්නේ විරිදු සහ විවිධ ආකෘතිමය ස්වරූපයකින් යුක්ත පද භාවිතාවක් සිදු කරලා තියෙන්නේ උගත් නූගත් සකල ලාංකිකයා මේ නිර්මාණය වෙත එකතු පහදු කර ගැනීමේ බලාපොරොත්තුව සහිතව. ඒ අනුව දේශාභිමානයත් දේශානුරාගයත් වඩවමින් චරිත සංවර්ධනයට ආදර්ශ ලබා දෙමින් රට දැය සමය වෙත නැඹුරු වූ ජන සමාජයක් නිර්මාණය කිරීමට මෙබඳු නිර්මාණ එදා මෙදා තුර සමාජයේ වටිනාකමක් නිර්මාණය කරන්න සමත් වෙලා තියෙනවා. මේ නිර්මාණය ඉතාමත් වටිනවා. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් දේශාභිමානය කියන එකේ තේරුම සහ දේශානුරාගය කියන එකේ තේරුම. ඒක ඉස්සෙල්ලා දැනගන්න. දේශාභිමානය කියන්නේ දේශය පිළිබඳව අභිමානය. අභිමානය කියන්නේ ගෞරවාන්විත හැඟීම. දේශය පිළිබඳව ගෞරවාන්විත හැඟීමට අපි කියනවා දේශාභිමානය කියලා. දේශය පිළිබඳ ගෞරවාන්විත හැඟීමට අපි කියනවා දේශාභිමානය කියලා. දේශය පිළිබඳව ආදරයට එහා ගියපු බැඳීමට අපි කියනවා දේශානුරාගය කියලා. එහෙනම් අනුරාගය තුල තියෙන්නේ ආශාවක් ඇල්මක්.
සහ බැඳීමක් තද බන්ධනයක් තියෙනවා. අනුරාගය කියන්නේ තද බැඳීම ආශාවක් තියෙනවා. එතකොට රට ජාතිය ආගම පිළිබඳ තද බැඳීමක් තද ආශාවක් ආදරයට එහා ගියපු ඇල්මක් තියෙන එකට අපි කියනවා දේශානුරාගය කියලා. අපි කියනවා දේශානුරාගය කියලා. රට පිළිබඳව ජාතිය පිළිබඳව ආගම පිළිබඳව තියෙන ගෞරවයට අපි කියනවා දේශාභිමානය කියලා. එහෙනම් මේ කවිය අස්සේ දේශාභිමානයක් තියෙනවා දේශානුරාගයක් තියෙනවා. අපි ඒව හොයමු. අපි පාඩමට යනවා. හරි. එහෙනම් අදින් පස්සේ මේ කවි ගෙදර ඉන්න වෙලාවේ නිකන් ගායනා කරා. නේ. ඔය අතට අහු වෙන මොකට හරි තට්ටුවක් දදා ගායනා කරන්න. නේද? අතට අහු වෙනවා නම් කුස්සියේ ඉන්නකොට පිගානක් පාවිච්චි කරන්න රබානක් වගේ. ඩොක්ක ගාලා වැටුණාට පස්සේ ඊළඟට සිද්ධ වෙන දේ ඉතින් අම්මත් එක්ක ඔයා ඉස්සර ගන්න ඒක ඔයා බලා ගන්න මම මොනවා කරන්නද ඒක. හරි. එහෙනම් අපි කියමු. මුන්නිසිරිපා සින්දිමින්නේ සමනොලගිරි පෙදෙසින්නේ මද සුළඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ. අපි මුනිසිරිපා සින්දිමින්නේ සමනොලගිරි පෙදෙසින්නේ මද සුළඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ. බලන්න. මේකේ මේ පුතා කියන්නේ හොඳට මතක තියාගන්න ලක්වැසි දුවදරුවන්. හරි? එතකොට ලක්වැසි දුවදරුවන් කිව්වහම ඔයා මම අපේ දෙමව්පියන් අපි ඔක්කොම ලක්වැසි දුවදරුවන් තමයි. මේ පුතා කියන වචනයෙන් සංකේතවත් කරන්නේ නියෝජනය කරන්නේ ලක්වැසි දුවදරුවන්. ඊට පස්සේ මේකේ මේ පුතා කියලා ආමන්ත්‍රණය කරන අම්මා ලංකා මාතාව. අම්මා ලංකාව කියන අම්මා. ලංකාව කියන අම්මා. එතකොට ලංකා මාතාව ලංකාව කියන අම්මා තමන්ගේ ලක්වැසි දුවා දරුවන්ට ලබා දෙන්නා වූ පණිවිඩ සමුදායක් තමයි මේකේ තියෙන්නේ. උපදෙස් සමුදායක් තමයි මේකේ තියෙන්නේ. ඒක මතක තියාගන්න. එනවා කියනවා මගේ පුතේ ඔන්න ලංකා මාතාව ලංකාව කියන අම්මා. බලන්න ලංකාව රට කියන්නේ අම්මා කියලා කියන්නේ. රට කියන්නේ ලංකාව කියන්නේ අම්මා. අම්මා කෙනෙක් කියන වචනයට අය තවත් අටුවා ටිකා ටිප්පණි වැල්වටාරම් පැහැදිලි කිරීම ඕනේ නැහැ. අම්මා කියන්නේ සමා වෙන්න පොඩ්ඩක් ඉන්න. උගුර පොඩ්ඩක් ප්‍රශ්නයක්. හරි. අම්මා කියන්නේ අපිව මේ ලෝකයට ජාතක කරන්නට දස එකඩ මසක් දුක් විඳපු උත්තරීතර කාන්තාවක්. මම හැමදාම කියනවා ඕනෑම කාන්තාවකට වදන්න පුළුවන්. ඕනෑම කාන්තාවකට වදන්න පුළුවන්. හැබැයි හදන්න බෑ. ඒ නිසා වැදූ කෙනාද අම්මා වෙන්නේ හැදූ කෙනාද අම්මා වෙන්නේ. අම්මා කියන නමට සුදුසු වැදූ කෙනාද හැදූ කෙනාද කියන්න බලන්න. ඔව් හැදූ කෙනා. එතකොට හැදූ කෙනා උතුම් පුතා. හැදූ කෙනා උතුම් වැදූ කෙනාට වඩා. දැන් අපේ අම්මා ගැන අපි කතා කරමු. ඔයාගේ අම්මා ගැන අපි කතා කරමු. ඔයාගේ අම්මා වදපු කෙනා සහ හදපු කෙනා. එතකොට ඔයාගේ අම්මා වදපු නිසාත් උතුම් හදපු නිසාත් උතුම්. එහෙනම් අපේ අම්මා උතුම් එකතු කිරීම උතුම් අති උතුම්. නේ. එහෙනම් ලංකාව තුල මේ වර්ග කිලෝමීටර් 65610ක භූමි භාගය තුල තුරින් දෙවුන් පේදුරු තුඩුව දකුණින් දෙවුන්දර තුඩුව සහ කොළඹ සංගමන් කන්ද තුඩුව
කිලෝමීටර් 432ක් සහ කිලෝමීටර් 224ක් දිග පළලින් යුක්ත මේ වර්ග කිලෝමීටර් 65610ක දූපත තුල අපිව උත්පාද කළේ අපිව බිහි කරේ ලංකාව කියන අම්මා. එහෙම බිහි කරලා අද වෙනකන් ගත්ත ලක්ෂ ප්‍රකෝටි සංඛ්‍යාත හුස්ම පොද අපිට ගන්ට ඉඩ දීලා මේ මහ පොළවේ වැවෙන දෙයක් කන්ට බොන්ට දීලා අපිව ඇති දැඩි කළේ හැදුවේ වැඩුවේ ලංකා මාතාව. එහෙනම් ලංකාව කියන අම්මත් අපිව උපත ලැබුවා නැත්තම් බිහි කරා වැදුවා ඒ වගේම අපිව හැදුවා. එහෙනම් ලංකා මාතාවත් අති උතුම්. නේ අම්මා කියන්නේ ඒ වගේ උත්තරීතර සාධකයක්. උත්තරීතර කෙනෙක්. නේ දස එකඩ මසක් මාස 9ක් කුසෙහි තියාගෙන උණු දෙයක් අගුණ දෙයක් කන්නේ බොන්නේ නැතුව නේ තාමත් පරිස්සමට අඩියක් තබමින් අඩියක් පාස ප්‍රවේශම් වෙමින් අපිව කුස ඇතුලේ දිව්‍ය ලෝකයක් අපිට හදලා දෙමින් අපිව බිහි කරන්ට මහා පාරමිතාවක් පුරුදු උත්තම පාරමිතාව තමයි අම්මා කියලා කියන්නේ. නිසා මාතෘත්වයට සමාන කරන්න පුළුවන් දෙයක් තවත් නැහැ. එකයි සිද්ධාර්ථ කුමාරයාගේ අම්මා මහා මායා දේවිය සිද්ධාර්ථ ඉපදිලා දවස් 7කින් කලුරිය කරන්නේ. ඇයි කලුරිය කරන්නේ මිය යන්නේ ඇයි? තව දුරටත් මහා මායා ජීවත් වුණා නම් සිද්ධාර්ථව ජීවත් කරවන්න ඇති දැඩි කරවන්න පොවන කිරි බින්දුවේ ණය ගෙවන්න බැරි වෙනවා බුදු පුතෙකුට. අම්මා කෙනෙක් ශරීරේ ලේ කිරි කරලා දෙන ඒ දෙයට ණය ගෙවන්න බෑ කියනවනේ සසරක් හිටියත් කල්පයක් හිටියත් බෑ කියනවනේ. ඒ නිසා කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම මෛත්‍රී කියන බුදුවරු මේ භද්‍ර කල්පේ පහළ වුණු බුදුවරුන්ගේ සහ බුදුවරු 28 දෙනාගේම හරි ඉපදෙනකොට මව්වරු දවස් 7කින් කලුරිය කරා. ඒක බුද්ධ සම්ප්‍රදායයි. ඒ තව දුරටත් හිටියොත් අම්මා පොවන කිරිවලට ණය ගෙවන්න බැරුව ණයකාරයෙක් වෙනවා. බුදු කෙනෙක් ණයකාරයෙක් වෙන්න බෑ. සසරින් එතර වෙන කෙනා ඒ මව් කිරිවල ණය බර දෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. පව් ඉතුරු කරගන්නේ. ඒ නිසා එහෙනම් අම්මා කියන්නේ මේ වගේ සාධකයක්. එහෙනම් මෙතනත් මේ බලන්න ලංකා මාතාව ලංකාව කියන අම්මා තමන්ගේ දරුවාට කියනවා පුතේ මුනි සිරිපා සිඹිමින්නේ මද සුළඟයි මේ ඉන්නේ. ඔය පුතේ උඹගේ ඇඟට වදින සුළඟ මුනි ශ්‍රීපාදය පිසගෙන හමාගෙන එන සුළඟ. ඔයා දන්නවද බෞද්ධයාගේ මුදුන් මල්කඩසේ සලකන ස්ථාන ත්‍රිත්වයක් ප්‍රධාන වශයෙන් ලංකාවේ තියෙනවා. ඊට වඩා තියෙනවා ප්‍රධාන වශයෙන් ප්‍රධානම තුනක් විදිහට අපි කතා කරන දේවල් තුනක් තියෙනවා. බෞද්ධයාගේ මුදුන් මල්කඩසේ සලකන ස්ථාන තුනක්. මේ තමයි ජයශ්‍රී විජයශ්‍රී බෝධීන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ, 2 දළදා වහන්සේ, 3 ශ්‍රී පාද පද්ම ශ්‍රී පාදස්ථාන. දළදා මාලිකාව ශ්‍රී පාදස්ථානයේ ශ්‍රී මහා බෝධිය. ඔය උතුම්ම ස්ථාන තුනක් විදිහට සලකනවා. එතකොට අම්මා මතක් කරන්නේ මේ වෙලාවේ ඒ වගේ තැනක්. හරි පුතේ මද සුළඟ ලැබලා මේ සිසිලසේ ඔයා නිදා ගන්න. ඔයා නිදා ගන්නකොට ඔය හමාගෙන එන මන්ද මාරුතය, ඔය හමාගෙන එන සීතල සුළඟ හමාගෙන ඉන්නේ ශ්‍රී පාදයේ පිසගෙන. ඇත්තටම මේ ඔයා හිතන්න එපා දැන් ශ්‍රී පාද කන්ද පහු කරගෙන හුළඟක් එනවා. ඒ හුළඟ ලැබිලා කරන්ට් එක ගියපු හින්දාද කොයිදෝ ෆෑන් එකක් නැති හින්දා ශ්‍රී පාදය පිසගෙන එන හුළඟේ සීතලට දරුවට නිදා ගන්න කියලා. ඒක අර ඇත්ත වචන විදිහට හිතන්න එපා. ඒක තුල ගැඹුරින් කල්පනා කරොත් ලංකා මාතාව කියන්නේ පුතේ ඔබට ඔය දැනෙන සිසිලස බෞද්ධාගමික සිසිලසක්. ඔය බෞද්ධාගමික පරිසරයක් පිසගෙන හමාගෙන ඉන්න සුළඟ තුලින් ඔබට දැනෙන්නේ බොදු සිසිලසක්. එහෙනම් ඔබ උපදිනකොටම බෞද්ධ දරුවෙක්. ඔබ බෞද්ධ පැටියෙක්.
බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කරලා මයංගනං නාගදීපං කල්යාණම් පදලාංචන නුමන සොළොස්මස්ථාන ගාථාවදී මයංගනේ නාගදීපයේ කැලණිය කියන ස්ථාන තුනට බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කරලා බුද්ධ පාද ස්පර්ශය ලැබුවා වූ පින්බිමක්. නිසා මතක තියාගන්න උඹ ඔය පය ගහලා ජීවත් වෙන රට පුණ්‍ය භූමියක්. මේක පින් කෙතක්. එහෙම බුදුන් ලංකාවට ඇවිල්ලා සමනල කන්ද මුදුනේ සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් ශ්‍රී පාදයේ පිහිටුවලා මේක ශුද්ධ භූමියක් කරා. පසුව අනුබුදු මිහිඳු හිමියන් අපි අනුබුදු කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ලංකාව තෙවරක් පාරිශුද්ධ කරාට බුද්ධ ධර්මයේ ලංකාව තුල රෝපණය කරේ මිහිඳු හාමුදුරුවෝ. ඒ නිසා ඊළඟ බුදුන් තමයි අනුබුදු මිහිඳු හිමියන් ලංකාවට ඇවිල්ලා ලංකාව බෞද්ධ රටක් කරා. ඊට පස්සේ දුමින්දාගමනයත් එක්ක සංගමිත්තාත් එක්ක තෙරණින් වහන්සේත් එක්ක ලංකාවේ බෞද්ධ සංස්කෘතියක් ඇති වුණා. 18 ශිල්ප ශ්‍රේණි වලට අයත් පිරිසත් එක්ක. බෝගහක සිරි නදින් සෙලවෙන බෝ කොළ පිසගෙන හමාගෙන යන සුළඟ සීතලයි. ඒ සුළඟ හරිම සීතලයි. නේ? ඒ නිසා ඇත්තටම කල්පනා කරොත් පන්සලක සිට හමා එන සුළං දහරාව පුදුම සිසිල් සෞම්‍ය සැනසීමක් ඇති කරනවා. මෙතනදී ඒ සැනසීම වගේම ගැඹුරින් කියනවා පුතේ උඹ බෞද්ධ දරුවෙක්. ඒ බෞද්ධකම මනසේ තියාගෙන ඒ බෞද්ධකමින් සැනසෙන්න. ඔයා දන්නවා දුට්ටගාමිනී අබය දුටු ගැමුණු කුමාරයා පොඩි කාලේ නිදාගෙන ඉන්නවා එක දවසක් විහාර මහාදේවි දකින්නවා අත් කකුල් හකුලුවාගෙන. ඇවිල්ලා අහනවා ඇයි පුතේ ඔයා අතපය අකුලුවාගෙන නිදාගන්නේ මේ සයනය ලොකුයිනේ. මේ විශාල සයනය මත ඔබ අත් කකුල් විහිදුවා සැනසීමෙන් නිදාගන්න. අම්මට කියනවා දුටු ගැමුණු මොන සැනසීමක් ගම්මේ. උතුරෙත් සොලි දකුණෙත් සොලි මට අතපය දිගෑරලා නිදා ගන්න බැහැ. එහෙනම් ඒ වගේ වීර නරපති අපිට නිදහස් නිවහල් රටක් හැදුවා. ඒ නිදහස් නිවහල් රටේ බෞද්ධ විහෙර විහාර අපේ මනස නිවුවා. නේ? අහස් කුස සිබින රුවන්මැලි මහා සෑය දුටු ගැමුණු රජතුමා නිර්මාණය කරන්න ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් කරනවා. එතකොට බලන්න බෞද්ධකම අන්නේ බෞද්ධ සිසිලස සැනසුම විඳගෙන මුනි සිරිපා සිඹිමින් මුනි සිරිපාදයේ සිහි කරමින් මගේ පුතා නිදාගන්න. එහෙනම් මට දැන් සංකල්ප රූපයක් ලැබෙනවා. මගේ හිතේ චිත්‍රයක් ඇඳෙනවා. සමනල කන්ද ඉර පායගෙන යන සොඳුරු උදෑසනක සමනල කන්ද මට දැන් ඇවිල්ලා පේනවා. ඒ සමනල කන්ද පිසගෙන හමාගෙන යන සීතල සුළඟේ සුවඳ මට දැන් දැනෙනවා. හඳුන් කූරු සුවඳ මට දැනෙනවා. ඇස් අන්ධ කෙනෙක් වුණත් ගෙයක් හොයාගෙන එනවා අමෘතා හඳුන් කූරු සුවඳ. සුවඳ මතකයි. මතක ඇති ඇඩ් එක. ඒ නිසා ඒ සුවඳ මට දැනෙනවා. ඒ සීතල මට දැනෙනවා. ඒ සමනල කන්ද මට දැන් තේරෙනවා. ඒ නිසා ලක්වැසි දුවා දරුවන් වෙච්ච ඔයා මම අපි හැමෝම ඒ බෞද්ධ සිසිලසින් සැනසෙමු. ඒක තමයි කවියා මෙතන අපිට දෙන පණිවිඩය. එනුව අවශ්‍ය නම් ඒ කවිය ළඟ ලියලා තියාගන්න. අවශ්‍ය නම් ඒ කවිය ළඟ ලියලා තියාගන්න. බොදු සිසිලෙන් සැනහි බොදු සිසිලෙන් සැනහි බොදු සිසිලෙන් සැනහි බොදු සිසිලෙන් සැනහි පුතුට නිදන ලෙස ලක්මව ඔවදන් දෙයි. පුතුට නිදන ලෙස ලක්මව ඔවදන් දෙයි.
බොදු සිසිලෙන් සැනහි පුතුට නිදන ලෙස ලක්මව ඕදන් දෙයි. හරි. එනු බලන්න පුතා කවි. ඊටමත් කෙටි කවි පද තියෙන්නේ. එතකොට සරල ආකෘතියක් පාවිච්චි කරලා තියෙනවා. සරල කවි ආකෘතියක් තියෙනවා. ඒ වගේම බලන්න ආකෘතිය එලිවැට සහිත සිව්පද කාව්‍ය ආකෘතිය. ඒකත් ලියලා තියාගන්න. සරල කවි ආකෘතියක්, එලිවැට සහිත සිව්පද කාව්‍ය ආකෘතියක්, ඒ වගේම සරල සුගම භාෂාවක්. උගත් නූගත් සියල්ලන්ටම අවබෝධ වන සරල සුගම භාෂාවක්. හරි සරල කවි ආකෘතියක්, එලිවැට සහිත සිව්පද කාව්‍ය ආකෘතියක්, සරල සුගම භාෂාවක්. උගත් නූගත් සියලු දෙනාට අවබෝධ වන සරල සුගම භාෂාවක් භාවිත කරලා තියෙනවා. වචන හරිය සරලයි. ලොකුවට ඉතින් තේරුම කියලා දෙන්න අමාරු වචන මේක ඇතුලේ නෑ. හරි අපි ඉස්සරහට යනවා. නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ. ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතුය වේ. බලන්න කවියා කියනවා නිදහස මහ මුහුදක්. ඒකේ උල්පත පුතේ ඔයාලු. එතන මොකද්ද පුතා තියෙන කාව්‍ය උපක්‍රමය? දැන් මම ඔයාලට කියලා දීලා තිනවා කාව්‍ය උපක්‍රම කියන්නේ මොනවද කියලා. ඒ කවි පද දෙකේ තියෙන කාව්‍ය උපක්‍රමය මොකද්ද? එලිවැට සමය. එලිවැට එලි සමය තියෙනවා. හරි. ඊට අමතරව ටිකක් ගැඹුරින් කල්පනා කරලා යමක කියලා එක ඔයා කියන්නේ නැති වේ කියන එක නෑ. උපමාව කාව්‍ය අලංකාරය මොකද්ද? නිදහස මහ මුහුදක්ලු. ඒකේ උල්පත පුතේ ඔයාලු. ඔව් සදෙව්. උපමාව නෙවෙයි. උපමාලංකාර. මොකද්ද? උපමාලංකාර. නෑ උපමානම් පුතා උපමා නිපාතයක් තියෙන්න ඕනේ. උපමාලංකාර භාවිත. නෑ පුතේ උපමාවක් නම් මම වහගන්න. උපමාවක් නම් උපමා නිපාත තියෙන්න ඕනේ. මෙන්සේ වැනි වගේ අයුරු විලස බඳු එව්වන්. ඒ වගේ උපමා නිපාතයක් මේක ඇතුලේ නෑනේ. කෙලින්ම කියනවා නිදහස මහ මුහුදක්ලු. ඒකේ උල්පත පුතේ ඔයාලු. එහෙනම් මොකද්ද? තාම කියවුන්නේ නැහැ. මං ගුත්තිල වෙන්න දෙකේදී කියලා දුන්න නිසා අහන්න අයිතියක් තියෙනවා. මං ඒකයි අහන්නේ. ඔයාගෙම රූපකයක් නේ? මොකද්ද පුතා? රූපකයක් නේ? යස් රූපක. එතන තියෙන්නේ කවි පද දෙකේ රූපක දෙකක්. රූපක දෙකක් තියෙන්නේ. එහෙනම් මේ පද දෙක තුල රූපක දෙකක් තියෙනවා කියලා ඔයා සලකුණු කරගන්න ඉස්සරලාම. රූපක දෙකක්. මතකද වැඳ රද පද කමල කිව්වා. පද කමල පාද නිලුම් කියලා කෙලින්ම කිව්වා. මං එදා රූපක කියන එක ඔයාට කියලා දුන්නා. රූපකයක් කියන්නේ දෙයක් තවත් දෙයකට ඍජුව සමාන කරනවා. රූපකයක් කියන්නේ දෙයක් තවත් දෙයකට ඍජුව සමාන කිරීම. රූපක කියලා කියන්නේ දෙයක් තවත් දෙයකට ඍජුව සමාන කරනවා. හරි. මෙන්න පැහැදිලි කරනවා. නිදහස මහ මුහුදක් වේ. ඒ උල්පත පුත නුඹ වේ. කියනවා උගුර ටිකක් අවු. කියනවා නිදහස මහ මුහුදක් වේ. ඒකේ උල්පත පුතේ උඹලු. දැන් අපි කල්පනා කරමු. මහා මුහුදට වතුර කොහෙන්ද? මහා මුහුදට වතුර ගංගාවලින්. ගංගාවලට වතුර කොහෙන්ද? උල්පත් වලින්. මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා. බලන්න. එන ලංකාවේ මහවැලි කැලණි කළු වලවේ කියන ගංගා හැම එකකම උපත සමනල කන්ද.
සමනල කන්දේ උල්පත් වලින් තමයි ගංගාවන් ආරම්භ වෙලා තියෙන්නේ. ඒ නිසා මහ මුහුද කියන්නේ දැන් ඔයා විද්‍යාත්මකව මට තර්ක ඉදිරිපත් කරන්න එපා. සාමාන්‍යයෙන් කවි සමය තුල මහ මුහුද සාගරය කියන වචනේ තිබුණත් ඒකෙන් අදහස් කරන්නේ අසීමාන්තික බව. සීමාවක් මායිමක් නැහැ කියන. දැන් විද්‍යාත්මකව අදහස් ඉදිරිපත් කළොත් ඔයාලට පුළුවන් පෘථුවිය තුල නම් මුහුද තියෙන්නේ. පෘථුවිය තුල මුහුද තියෙනවා නම් මුහුද සීමා සහිත සාගරයක්. හැබැයි මේ විද්‍යාව නෙවෙයි. සිංහල තුල අපි කියන්නේ මුහුද කියන්නේ අසීමාන්තික දෙයක්. ඉතා විශාල දෙයක්. සීමාවක් මායිමක් නැති දෙයක්. එහෙනම් සීමාවක් මායිමක් නැති මහ විශාල මහ මුහුද කියන එක නිර්මාණය කරන්නේ අර චූටිම චූටි උල්පතක් නේද? උල්පත තමයි එහෙනම් මහ විශාල සාගරයේ උපත. මහා සාගරයක් නැහැ උල්පත නැත්තම්. නේ? දැන් එහෙනම් අපි කල්පනා කරමු සාගරය කියන්නේ නිදහස නම් ඒ නිදහස බිහි කරන උල්පත පුතේ ඔයා. එහෙනම් උල්පතකින් තොර සාගරයක් නැත්තම් හරි උල්පතකින් තොර සාගරයක් නැත්තම් පුතාගෙන් තොර මොකද්ද? පුතාගෙන් තොර පුතා නැති මොකද්ද? අනේ කතා කරමු. උල්පතකින් තොර සාගරයක් නැත්තම් පුතාගෙන් තොර නිදහසක් නැහැ. එහෙනම් උල්පත නම් සාගර නිර්මාණය කරන්නේ නිදහස නිර්මාණය කරන්නේ කවුද? පුතා. එහෙනම් ඔන්න කල්පනා කරන්ට නිදහස කියන්නේ මට කියන්න පුතේ අනුව නිදහස කියන්නේ සීමාන්තික දෙයක්ද අසීමාන්තික දෙයක්ද? අසීමාන්තිකයි. අපි අසීමාන්තික කියන අදහස ගත්තේ කොහොමද? අපි අසීමාන්තික කියන අදහස ගත්තේ මහා සාගරය කියපු වචනෙන් නේ. එහෙනම් මහා සාගරය සමානයි නිදහස නම් මහා සාගරය සේම නිදහස අසීමාන්තිකයි. මහා සාගරයේ ඊටමත් ගැඹුරුයි නම් නිදහසත් ඊටමත් ගැඹුරු දෙයක්. මහා සාගරයේ ගැඹුරේ මහා වටිනාකම් ගොඩක් සැඟවිලා තියෙනවා නම් නිදහස කියන්නේ මහා වටිනා දෙයක්. නේ බලන්නකෝ කවියා රූපකයකින් කියනවා නිදහස කියලා කියන්නේ මහ මුහුදක් කියලා. එහෙනම් මහ මුහුදට අදාළ හැමදේම නිදහසට අදාළයි. එහෙනම් පුතා නිදහස කියන්නේ අසීමාන්තික ගැඹුරු මහා වටිනාකමක් තියෙන දෙයක්. ඒ අදහස් ටික අපි ගත්තේ මහා සාගරය තුල ඒ ලක්ෂණ ටික තියෙන නිසා. කාරණා පැහැදිලි. ඒ අනුව පළවෙනිටම ලියලා තියාගන්න. එතන ලියලා තියාගන්නට නිදහස යනු අසීමාන්තික වූ ඉතා වටිනා වූ ගැඹුරු වූ සාධකයක් බව රූපකාර්ථයෙන් කියයි. සාධකයක් බව රූපකාර්ථයෙන් කියයි. නමුන නිදහසේ ලක්ෂණ ටික අපි කතා කරා. එහෙනම් ඒ වගේ වටිනා අසීමාන්තික ගැඹුරු නිදහසක් හදන්නේ පුතා උල්පතලු. එහෙනම් උල්පතක තියෙන ලක්ෂණ ටික ඔක්කොම පුතාට අදාළයි. උල්පතක් පිරිසිදුයිද නැද්ද? කියන්න බලන්න. උල්පතක් පිරිසිදුයි.
එහෙනම් උල්පතක් පිරිසිදුයි නම් පුතත් පිරිසිදුයි. ඒකෙන් අදහස් කරන්නේ සෝයි එකට සපාන්නකින් නාලා කියලා පුතා ඉන්නවා කියන එකද? නෑ නෑ නෑ. ඒ පාරිශුද්ධත්වයේ තියෙන්නේ පුතා හිතේ. එහෙනම් උල්පත නම් පුතා උල්පතක්සේ පුතා මොකද්ද? ඊටමත් පාරිශුද්ධ කෙනෙක්. පුතා පාරිශුද්ධ. පුතාගේ ආධ්‍යාත්මය පිරිසිදුයි ඇත්තනේ. චූටි එවුම් පොඩි එවුම් පිරිසිදුයි. උන්ගේ හිතේ කුහකකම් බලුකම් වංචා දේවල් නැහැ. පුංචි දරුවෙක් ඉතාමත් පාරිශුද්ධයි. පිරිසිදුයි. ආධ්‍යාත්මයෙන් පිරිසිදුයි. නිසා උල්පතසේ පුතා පිරිසිදුයි. උල්පතක් වගේ පුතත් කොහෙන්ද මන් දන්නේ එක පාටම තැනකින් ඇති වුණානේ. උල්පතක් මහ පොළොවේ මතුවෙනවා වගේ චූටි දරුවෙකුත් කොහෙන්දෝ ඉපදුණා. නේ? එහෙනම් තේරුම් ගන්නට උල්පතක් වගේ පාරිශුද්ධව බිහි වෙලා උල්පතක් වගේ පිරිසිදු හැඟීමෙන් බිහි වෙලා විවිධ බාධක වැටකඩලු මැද ගඟක් කියන්නේ බාධක වැටකඩලු මැද ගලන එක. බාධක වැටකඩලු මැද ගලාගෙන ගිහිල්ලා මහා නිදහස නැමැති සාගරය බිහි කරේ පුතේ උඹ. එහෙනම් නිදහසට ගිය ගමන සැහැල්ලු සරල සැපදායක ගමනක්ද? නෑ. නිදහස දක්වා ගියපු ගමන පුතා. ගඟක් මහා සාගරය දක්වා ගලපු ගමන මහා බාධක මැදින් ගලපු ගමන. සමහර විට ගඟක් ගලාගෙන යනකොට දඩාම් ගාලා ගල් පර්වතවල හැප්පෙනවා. සමහර විට ගඟක් ගලාගෙන යනකොට මහා කඳු පර්වතවල සමහර විට ඇලිවල හෙල්වල වක්‍ර වෙවි ඇද වෙවි ගලන්න සිද්ධ වෙනවා. ඒ නිසා උල්පතක් වෙලා ඇති වුණු ගඟ මහා සාගරයට ගලාගෙන යනකම් බාධක සහසක් මැද ගැලුවේ. බාධක ලක්ෂ කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් මැද ගඟ ගැලුවේ. නිසා නිදහස කියන මහ මුහුද නිර්මාණය වෙන්නේ නිදහස බිහි වෙන්නේ නිදහස උපදින්නේ මතක තියාගන්න ලේසි පහසු ක්‍රමයකට නෙවෙයි. ඒක මහා අභියෝග ප්‍රශ්න ගැටලු කෝටියක් මැද ඇති වෙච්ච දෙයක්. ඒක ඇති කරේ පුතා. ඒ නිසා පුතා නිදහස නිර්මාණය කරේ අපහසුතා රැසක් මැද. පුතා නිදහස බිහි කළේ අපහසුතා ගොන්නක් තුල. ඒක තමයි කවියා කිව්වේ. ඒක බලන්න නිදහස කියන එක උත්පාද කරපු ගරු ගාම්භීර සාධකේ පුතේ ඔයා. යනු ඒ කවි පදේ ළඟ ලියලා තියාගන්න. ඒ කවි පදේ ළඟ ලියලා තියාගන්න. පාරිශුද්ධ උල්පතක් බඳු පුතු. පාරිශුද්ධ උල්පතක් බඳු පුතු. කම් කටලු මැද බිහි කළ 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 අනර්ගතම නිපැයුම අනර්ගතම නිපැයුම කම් කටලු මැද බිහි කළ අනර්ගතම නිපැයුම නිදහස බවයි නිදහස බවයි නිදහස බවයි නිදහස බවයි නිදහස බවයි. ඒ අනුව තේරුම් ගන්න දැන් මගේ හිතට අමුතුම ජවයක් දැනෙනවා. මගේ හිතට අමුතු ශක්තියක් දැනෙනවා. ඇයි ඒ? නිදහස බිහි කරේ මම කියලා හැඟීම මට තියෙනවා. එහෙනම් මේ රට පරදේශකාරයින්ගෙන් මුදවගත්ත මේ රට විදේශ ආධිපත්‍යයෙන් ගලවගත්ත මේ රට අතීතයේ ඉඳලා ප්‍රතිවාදීන්ගෙන් ආක්‍රමණිකයන්ගෙන් ගලවගත්ත ඒ අභීතරණකාමී වීරවරයා මම. කවියා ඒ ප්‍රෞඩ හැඟීමයි ඇති කරන්නේ මේ කවි පද දෙකෙන්.
නේ එහෙනම් මේ රටේ අතීත වීරයෝ සමානයි මම එහෙනම් අපිට ඇති වෙනවා තේජාන්විත හැඟීමක් එදා දුට්ටගාමිනී අබය මං ගයිලාරෝ පරාජය කරපු දුටු ගැමුණු මම එදා රට සහලින් ස්වයංපෝෂිත කරපු මහා පරාක්‍රම බාහු මම එදා මාග ආක්‍රමණයන්ගෙන් රට මුදවගත්තු දෙවනි පරාක්‍රම බාහුලා සහ ගුවනක බාහු ආදී රාජ විශිෂ්ටයි නැත්නම් විශිෂ්ට නරපතීන් මම වීර පුරන්නක්කු ගොන්ගාලේ ගොඩබණ්ඩා මද්දුම බණ්ඩාර වගේ විරුවන් මම එහෙනම් ඔන්න වීර හැඟීමක් වීර රසයක් මට දැනෙනවා වීර රසයක් මට දැනෙනවා එහෙනම් බලන්න එස් මහින්ද හාමුදුරුව අවදි කරනවා සිංහල මනසනේ සිංහලයිනි මෝඩයිනි තේරුම් ගනිල්ලා උඹලා වීරයෝ උඹලගේ ලේ තුල උඹලගේ ජානවල දුවන්නේ වීරත්වය එහෙනම් ඒ වැළලුණු අභ්‍යන්තර මනසක හිර වෙලා තියෙන වීරත්වයේ වැළලෙන්න දෙන්න එපා යටපත් වෙලා තියෙන දේ මතු කරලා ගනින් ඔබ වීරේ බලන්න මේ හැඟීම ඇති කරන විදිහ විශිෂ්ටයි අපි ඊළඟ පද දෙකට යනවා ඒ බව සිහි කොට මෙලව යන්න ඒක මතක තියාගෙන මේ ලෝකය වෙනුවෙන් යුතුයකම ඉටු කළ යුතුයි මේ ලෝකය වෙනුවෙන් යුතුයකම ඉෂ්ට කරා ඔබට යුතුයකමක් තියෙනවා අපි යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න පුතා අපි ගරු කරන කෙනෙකුට නේ මාතා පිතු උපට්ඨානම් පුත්තදාරස සංඝව අම්මට අප්පච්චිට සලකන එක සිංහලෝවාද සූත්‍රයට අනුව සදිසා නමස්කාරය අපගේ යුතුයකම නේ ගුරුවරුන්ට උවටන් උපස්ථාන කිරීම දෙමව්පියන්ට උවටන් උපස්ථාන කිරීම වැඩිහිටියන්ට ගරු කිරීම නේ ආදී සකල සියලු කට්ටියට සියලු දෙනාට පූජාත පූජනීයනම් පිදිය යුත්තන්ට පිදීම ගරු සත්කාර කිරීම අපේ යුතුයකම් ඒ නිසා ලෝකය වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කරන්ට ලෝකයේ වෙනුවෙන් යුතුයකම් දරන්ට ඒක ඔබ කළ යුතු දෙයක් නේ කියලා කවිය ලස්සනට කියන බලන්න කවිය අස්සේ හංගලා තියෙන විශිෂ්ට අර්ථ සමුදාය නේ ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන සතුටක් තියෙනවා කවිය කිව්වට පස්සේ අර විදිහටනේ නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නොබ වේ ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතුය උඹු ට්‍රක බුම් බුම් ට්‍රකම් ට්‍රම් සතුටක් තියෙනවා ආනන්දයක් තියෙනවා ඒ සතුට දීලා බලන්න බුද්ධිය අවදි කරන විදිහ ඇති කරගනින්න හැඟීමක් අපේ රට වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කරමු අතීතේ මිනිස්සු ඒක කරා එනම් වර්තමානයේ අපි අපේ රට වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කරමු අපි කරනවද රට ජාති ආගම වෙනුවෙන් අපි යුතුයකම් ඉෂ්ට කරනවද කන ටොපිකොලේ පවා බස් එකේ හරි වාහනේ හරි ජනේලෙන් එළියට ඔන්න යුතුයකම් ඉෂ්ට කරා රට වෙනුවෙන් නේ අපි ආගම වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කරනවද නෑ කිසිම දෙයක් අපි කරන්නේ නැහැ ඒ නිසා එදා මිනිස්සු කරපු දේවල් අද අපිට අමතක වෙලා නම් අපි නැවතත් පුනරාවර්ජනයක් සිද්ධ කරන්න ඕනේ අතීත අනුස්මරණයක් තුලින් අතීතයේ තුලින් වර්තමානයේ ගොඩනගන්න ඕනේ අතීතයේ තුලින් පාඩම් ඉගෙනගෙන වර්තමානයේ සුඛිත මුදිත කරන්න ඕනේ එහෙනම් බලන්නකො එස් මහින්ද හාමුදුරුව අපේ චරිතය සංවර්ධනය කරගන්නට ආදර්ශ සපේනෝ ඔබ වීරයෙක් ඔබ ඒ වීරකම හිතට ගනින් පුතා කියලා ලක්වැසි ලංකා මාතාව අපිට උපදෙස් දෙනවා. right අපි ඊළඟ එකට යනවා. ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරඹුන්ගේ යතේ නැලවෙන බව සිතන පුතේ ට්‍රක ට්‍රක ඔහොම කියන්න ගෙදර ඉන්න අතරේ නානකොට එහෙම කියන්න නේ බාත්රූම් එකේ නානකොට කෑ ගහලා කියන්න විරුදුආකෘතියෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කවුරුත් ඔයාට බනින්නේ ගහන්නේ නැති වෙයි මම හිතන විදිහට ගුටි කෑවක් කමන්නේ නැහැ පුතේ රට ගැන කවියක් කියලා ප්‍රශ්නයක් නැහැ රට ගැන කවියක් කියලා ගුටි කෑවක් කමන්නේ බලන්න ජාතික රණ දෙරණ මතේ එතකොට ජාතිය කියන්නේ රණ භූමියක් දැන් උතන ලියන්න එපා රූපවාහිනී නාලිකා දෙකක්ම ඇත හරියටම හරි ਵਿਚාරය ඉවරයි පුදනකොටම කෙලපියක් ලක්තන ලෝ හරි දැන් ජාතික රණ දෙරණ කියලා කියන ජාතිකයි දෙරණ රූපවාහිනී නාලිකා දෙකක්ම ඇත නෑ එහෙනම් ජාතිය කියන්නේ යුද භූමියක්
හරි. එහෙනම් එතනක් තියෙන්නේ මොන කාව්‍ය අලංකාරයේද පුතා? ජාතිය යුද පිටියක්, යුද භූමියක්. එතනත් රූපකයක් තියෙනවා. එතනත් අර සුමට අපිට තදින් දැනෙන රූපකයක් නෙවෙයි. හැබැයි ඒක රූපකයක්. ජාතික රණ දෙරණ. එතකොට ජාතිය යුද පිටියක්, යුද භූමියක් කියලා කියන්නේ. ඒතොර රූපක. නම් අපි කල්පනා කරමු ජාතික රණ දෙරණ මතේ ජාතිය කියන රණ භූමිය මත දැන් උතන අනුප්‍රාස රසයකුත් තියෙනවා පුතා. රණ දෙරණ බලන්න ජාතික රණ දෙරණ මතේ ජාතික රණ දෙරණ මතේ කිව්වම අනුප්‍රාස රසයක් තියෙනවානේ. රණ කියන එක. ඊළඟට ගැටි වැටි අනුප්‍රාස රසයක් තියෙනවා. අර විරිදු වලට රයන්න වැදගත් වෙනවනේ. නේ රයන්න ලස්සනට කියනවනේ විරිදු වල. නේ රන් කියලානේ කියන්නේ. අද රාත්‍රිය තුල එසවසක් බෞද්ධ ජනයා කිව්වම රාත්‍රිය කියලා කියන්නේ රාත්‍රිය. නේ ජාතික රණ දෙරණ මතේ අරනිය රබාන රං ගන්නවා වගේ නේ. ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි අනුප්‍රාසය භාවිත කරනවා. අනුප්‍රාසය කියන්නේ ශබ්දාලංකාරයක්. මතක තියාගන්න. ශබ්දයේ රසවත් ලස්සන කරන එක තමයි අනුප්‍රාසයෙන් කරන්නේ. අනුප්‍රාසයෙන් කරන්නේ ශබ්දයේ ලස්සන කරන එක. ඒ නිසා අපි කියනවා ශබ්දාලංකාරයක්. රූපක තුලින් කරන්නේ අර්ථය ලස්සන කරනවා. ඒවා අර්ථාලංකාර. උපමා තුලින් කරන්නේත් අර්ථය ලස්සන කරනවා. එනු උපමා ඊළඟට සංකල්ප රූප රූපක ඒවා අර්ථාලංකාර. අනුප්‍රාසය එලිවැට ඒවා ශබ්දාලංකාර. හරි රයිට්. එතකොට ජාතිය කියන්නේ යුද භූමියක්. රූපකයකුත් තියෙනවා එතන. හරි මේ ලංකාව අපේ ජාතිය යුද භූමියක්. මට කියන්න අපේ ජාතිය මොකද්ද පුතා? අපේ ජාතිය මොකද්ද? ජාතිය සිංහල වැරදි. වැරදි. ශ්‍රී ලාංකීය ජාතිය. yes බොහොම හොඳයි. අන්න අමතක කරන්න එපා. ඔයාට තියෙනවා සාමාන්‍ය පෙළදී ප්‍රායෝගික ලේඛන වර්ගයක්. ඒ තමයි ආකෘති පත්‍ර. application curriculum vitae එහෙම නැත්නම් ජීවදත්ත පත්‍රිකා. එතකොට මේ ආකෘති පත්‍රයක් හදන්න තිබුණොත් ඔයාට ඒකේ දාන්න ඕනේ ජාතිය. ඊට පස්සේ යටින් තියෙනවා ජන වර්ගය කියලා. එහෙනම් ජාතිය මොකද්ද? ශ්‍රී ලාංකික. අපේ රටේ තියෙන එක ජාතියයි. රටේ එක ජාතියයි තියෙන එක ජාතිය තමයි අපේ එකම ජාතිය ශ්‍රී ලාංකික. අපි ඔක්කොම ශ්‍රී ලාංකික. ජන වර්ගය මොකද්ද? ජන වර්ගය සිංහල. ජන වර්ගය සිංහල වෙන්න පුළුවන්. ජාතිය ශ්‍රී ලාංකික. හරි? ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා බලන්න ශ්‍රී ලාංකික කියන ජාතිය යුද පිටියක් ඇත්තනේ එන්නම්. අපේ අතීතය ලෙයින් ගොඩ නැගුණු අතීතයක් අපිට තියෙනවා. නේ? මුල් ඒරියාව වෙලේ වතුර ලයට හැරවුනේ රාජසිංහ රජතුමා රට වෙනුවෙන් යුද්ධ කරපු හින්දානේ. නේ? ඒ වගේම එලාරව පරදලා දුටු ගැමුණු ලේකින් ගොඩනැගු ලෙයින් ගොඩනගපු රටක් නෙමෙයි. මාග කාලිංග මාග අනුරාධපුරේ මහා විහාරය භික්ෂූන් වහන්සේ සහ බෞද්ධ පොත්පත් සහිතව අමුවේ ගිනි තියලා බෞද්ධ විහෙර විහාර වනසනකොට ඒ සෑම දෙම මාග එලවලා ආරක්ෂා කරපු ඒ අතීත නරපති ලෙයින් ගොඩනගපු රටක් ඇති කරපු උත්තමයෝ පිරිසක්. ඒ නිසා අතීතයේ ඉඳලා කල්පනා කරොත් සතුරට ලයදී මිස මැරුණේ නැත ලේ පැල්ලම් නැත පිට මැද්දේ. අපි අභීතව අපේ ලේ වගුරු වල ගොඩනගපු රටක් අපිට තියෙනවා. ජාතියක් අපිට තියෙනවා. දැන් අපිට වීර රසයක් ඇති වෙන්නේ නැද්ද බලන්න.
අපිට ආඩම්බරයක් ගෞරවයක් ඇති වෙන්නේ නැද්ද බලන්න ඕක රට ගැන නේ. එහෙනම් අපි වඳින්න ඕනේ නේ. ඒ වීරවරයන්ට වඳින්න ඕනේ. ගරු කරන්න ඕනේ නේ. අර මට හරියට මතක නැහැ කැප්පැටිපොළගේ හරි හිස එංගලන්තයට අරගෙන ගිහිල්ලා පරීක්ෂණයක් පවත්වනවා. ඇයි දෙයි හාමුදුරුවනේ විශාල ප්‍රමාණයක් වෙඩි වරුසාවක් වදිනකොට නිශ්ශබ්දව නිහඬව අභීතව හිටපු මිනිස්සෙක්. මට මතක විදිහට මම මේ කියන්නේ. හරි? වැරදි නම් නිවැරදි කරගන්න. එංගලන්තයට අරගෙන ගිහිල්ලා පරීක්ෂා කරාට පස්සේ එංගලන්තෙන් ඒ මරණයේ පරීක්ෂණ වාර්තාව රිපෝට් එක ආවේ මෙහිමයි. මෙය එක් විරුවෙකුගේ හිසක් නොව විරුවන් 100 දෙනෙකුගේ හිසකි. බලන්න. එතකොට ඒ හිසේ ඒ ජානවල ඒ සෛලවල තිබිලා තියෙන වීරත්වයනේ කියන්නේ. වීරත්වයෙන් එංගලන්තේ මිනිස්සු සුදු ජාතිකයෝ පුදුම වුණ අපේ වීරයෝ දැකලා. මුන් පුදුම බය නැති ජාතියක් නේ යක්කු වගේ උන් ටිකන්නේ කියලා බය වුණා. ඒ නිසා මතක තියාගනින් පුතා අපි පරපුරක් දෙකක් තුනක් පිටිපස්සට ගියොත් අපි හැමෝගෙම ලේවල ජානවල වීරයෙක් ඉන්නවා. රජ කෙනෙක් ඉන්නවා. සෙන්පතියෙක් ඉන්නවා. එහෙනම් අපේ මුතුන් මී මුතුන් අත්ත මුත්තන් අත්ත පනත්ත කිත්ත කිරිකිත්ත කිරිකෑ මුත්ත කියන හත් මුතු පරම්පරාවේ අනන්ත අප්‍රමාණ වීරයෝ ඉන්න ඇති. ඒ වීරයන්ගේ ජාන වලින් හැදිච්ච අපි ඇයි අද ඒ හැංගීම් ටික අමතක කරලා තියෙන්නේ? ඒ නිසා අපේ රට අපේ ජාතිය යුද්ධ පිටියක් ඒ රණ භූමිය මත රට වෙනුවෙන් යුද්ධ කරලා ජාතිය කියන යුද්ධ පිටිය මත ගැටි වැටීමර මොහොතේ ගැටි කියන්නේ ගැටුමක් ඇති කරගෙන ඔක ටිකක් සංකීර්ණයි ගැටුමක් ඇති කරගෙන වැටි කියන්නේ පරාජයටපත් වෙලා ඒ කියන්නේ රට වෙනුවෙන් යුද්ධ කරලා හරි රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් යුද්ධ කරලා රණභූමියක යුද්ධ කරලා පරාජයටපත් වෙලා මල මොහොතේ මැරිලා ගියෝ කියන්නේ ජාතිය වෙනුවෙන් යුද්ධ කරලා පුතා මැරිලා ගියොත් ඔයා දුක් වෙන්න එපා. ඔයා රට වෙනුවෙන් නම් ජීවිතේ පූජා කරේ ඔයා දුක් වෙන්න එපා බය වෙන්න එපා. සුන්දර සුරඹුන්ගේ අතේ නැලවෙන බවසිතුරු පුතේ. ඔයා රට වෙනුවෙන් යුද්ධ කරලා පෙරදිලා මැරිලා ගියොත් ඔයා අපාගත වෙන්නේ නැහැ. ඔයා සුන්දර සුරඹුන්ගේ අතේ නැලවෙනවා. ඒ කියන්නේ ඒකින් ව්‍යංග්‍යාර්ථවත් කිය කොහේ යනවා කියලා. සුන්දර සුරඹුන්ගේ අතේ නැලවෙන බව සිතන පුතේ ව්‍යංග්‍යාර්ථවත්ව සංගවලා කිව්වේ කොහේ යනවා කියලාද? අපාගත වෙන්නේ නැහැ පුතේ. ඔබ යනවා කොහෙද? දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ. සුරඹුන් කියන්නේ දිව්‍යාංගනාවන්නේ. එහෙනම් සුන්දර දිව්‍යාංගනාවන්ගේ අතේ ඔබ නැලවෙනවා. එහෙනම් කවියා ව්‍යංග්‍යාර්ථවත්ව ව්‍යංග්‍යාර්ථ කියන්නේ සංගවලා කියනවා වක්‍රව කියනවා කියන එක. කෙලින්ම කියන්නේ වක්‍රව කියලා. එහෙනම් කවියා ව්‍යංග්‍යාර්ථවත්ව කිව්වේ රට වෙනුවෙන් ජීවිතේ පූජා කරොත් උඹ දිව්‍ය ලෝකේ යනවා. හරි? දැන් මේකත් එක්ක පටලව ගන්න එපා පුතා. මුස්ලිම් කියලා මම පාවිච්චි කරන්නේ අර අන්තවාදීන් පිරිසක් මුස්ලිම් අන්තවාදී. මොකද මුස්ලිම් ජනතාව ඉස්ලාම් ආගම සහ මුස්ලිම් ජනතාව ඉතාමත් යහපත් මිනිස් කොට්ටාසයක්. හැබැයි අපි බනින්නේ අපි වෛර කරන්නේ මුස්ලිම් අන්තවාදීන් පිරිසකට. ඒ කවුද? අර ISIS සටන්කාමී Islamic States of Iraq and Syria. ඉස්ලාමීය රාජ්‍යයක් උදෙසා ඉරාකය සහ සිරියාව කියන තේමා පාඨය සහිතව වර්තමානයේ මුළු ලෝකයේම ඉස්ලාමීය රාජ්‍යයක් දී යුතුයි කියලා අන්තගාමීව අර යුද වදින ආගමික ස්ථානවල පවා බෝම්බ පුපුරවන මිනිස්සු හරි කන්‍යාවන් 70ක් එක්ක සැනසෙන්න බෝම්බයක් පුපුරනවා ආගමික ස්ථානයක. දැන් ඒක අමූලික බොරුවක්. ඒකත් එක්ක මේක පටලව ගන්න එපා. ඒ අන්තගාමී මෝඩ ආකල්පෙතන තියෙනවා. දැන් මෙතන කියන්නේ එහෙම නෙවෙයි පුතා. නේ? හිංසාකාරී ප්‍රතිපත්තියකින් නෙවෙයි. රට ජාතිය ආගම ආරක්ෂා කර ගැනීම ආරක්ෂාකාරී ප්‍රතිපත්තියක පිහිටලා ඔයා රට වෙනුවෙන් ජීවිතේ පූජා කරොත් අන්න එතනදී ඔයා දිව්‍ය ලෝක යනවා. ඒකයි ඔය කියන්නේ.
දැන් ඔය කතාව ඔය කවිය කියවන කෙනෙකුට රට වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න දෙපාරක් අයියා හිතන්නේ රට වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න ආයි හිත ඉන්නේ නැහැ. දැන් පුතා හිතන්නකෝ රට වෙනුවෙන් ජීවිතේ පූජා කරු දිව්‍ය ලෝක යනවනේ. මම එහෙනම් පුතා ඒ කාලේ මම හිටියානම් මං කරන්නේ යුද්ධයකට යනවා පහර දෙනු කියනකොට ඉස්සරලාම වේගෙන් දුවගෙන යනවා. සතුරෙක් ළඟට ගිහිල්ලා කියනවා අනේ ඉක්මනට මාව මරන්නකෝ. ඇයි මාව ඉක්මනට මරන්න කියන්නේ? ඉක්මනට මැරුණොත් ඔව් රට වෙනුවෙන් යුද්ධ කරන්න කියලා බය නැතුව අපීතව ඉක්මනට මැරුණොත් මොකද්ද? ඉක්මනට මැරුණොත් දිව්‍ය ලෝක. ඉක්මනටම දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. මං කියන ඉක්මනටම ආවම රන්නකෝ. ඇයි? පුතා දිව්‍ය ලෝකේ වේකන්ට් ෆිල් වෙන්න කලින් යන්න එපයි දිව්‍යාංගනාවක් හොයාගන්න නැලෙන්නේ. නේ? හොඳ දිව්‍යාංගනා අම්මා කෙනෙක් ලස්සන කෙනෙක් හොයාගන්න එපයි නැලෙන්නේ. ඒ නිසා මට රට වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න බයක් නැහැ. මං දෙපාරක් හිතන්නේ මට බයක්. බලන්න මේ වීරත්වය අපේ හිතේ ඇති කරනවා. අතීත නරපතීන් අද හැමෝම එහෙනම් ඉන්නේ අතීත වීරයෝ හැමෝම එහෙනම් අද ඉන්නේ දිව්‍ය ලෝකේ. ඒගොල්ලෝ රට වෙනුවෙන් ජීවිතේ පූජා කරා. අද අපි හැංගෙනවා. අද අපි බියගුල්ලෝ වගේ වහන් වෙලා ඉන්නවා. හැබැයි රට වෙනුවෙන් ජීවිතේ පූජා කරා. රට වෙනුවෙන් කතා කළ යුතු තැනකදී කතා කරන්න. අද අපේ රට වෙනසිලා විනාශ වෙලා නේ රටේ පාලකයෝ දේශපාලඥයෝ මුළුමනින්ම රට මංකොල්ල කනවා නැති කරනවා. ඒ මිනිස්සු කවදාවත් වීරයෝ වෙන්නේ ඒ මිනිස්සු දිව්‍ය ලෝකේ නම් යන්නේ නැහැ පුතා. ඒ මිනිස්සු දිව්‍ය ලෝකේ යන්නේ රටට කරන මේ කෙනෙහිලිකම් රටට කරන මේ අගතිය නිසා ඒ මිනිස්සු දිව්‍ය ලෝකේ යන්නේ නැහැ. එහෙනම් පැහැදිලි අතීතයෙන් පාඩම් ඉගෙනගෙන ආපහු අපේ රට වෙනස් කරන්න ඕනේ කාලෙක අපි ඉන්නේ. බලන්න එස් මහින්ද හාමුදුරුවෝ වර්තමානයේට හොඳ ආදර්ශ ටිකක් දෙනවා. මේ යහපත් එවුන් වියව් රටට ආදරය කරපියව් රට වෙනුවෙන් හැමදේම කරපල්ලා ජීවිතේ රට වෙනුවෙන් කැප කරපල්ලා. එදාට මැරුණට පස්සේ ඔබ දිව්‍ය ලෝක යනවා. එතකොට අපි පුතා බුරුතු පිටින් අපි සමූහ පිටින් අපාගත වෙයි. මේ කරන රටට කරන වැරදි නිසා. නේ ඡන්දෙ දිදී පත් කරන හැම එකෙක්ම කපටියෙක් හොරෙක් මංකොල්ලකාරයෙක්. අරයා හදයි මෙයා හදයි කියලා අවුරුදු 5න් 5ට මාරු කර කර ඡන්දෙ දෙනවා. හැම එකාම හොරා කනවා. නේ කාලයකට කලින් සිංගප්පූරුවේ ජනාධිපති ලී ක්වාන් යූ ලංකාවට ඇවිල්ලා කිව්වලු මම කවදා හරි සිංගප්පූරුව ලංකාව වගේ කරනවා කියලා. දැන් විලි ලැජ්ජාවක් ඇති වෙන්නේ කතාව අහද්දි. සිංගප්පූරුව ලෝකේ විශිෂ්ටතම රටවල් 10කින් එකක්. ලංකාව පහළට කඩාගෙන වැටිලා විනාශ වෙයිගෙන යන රටක්. බොරු නෙවෙයි කියන්නේ. නයිජීරියාව සෝමාලියාවට වඩා පුතා ලංකාවද පහළ මට්ටමක තියෙනවා. හරි. එතකොට අපිට බැරි වෙච්ච දේ උඹලා කවදා හරි කරපල්ලා. අපිට බැරි වෙච්ච දේ වර්තමානයේ එකා නොකරන දේ අනාගත පරම්පරාවන උඹලා කරපන් පුතේ කවදා හරි. ඔයාට පුළුවන් නම් රට ගැන පුංචි හරි දෙයක් කරන්න උඹ ඒක කරපන්. මේ අක්කට යුතුයකම් අගතින් බලාගෙන ඉන්න එපා. ඔයාගේ අම්මා ඔබට රට ජාති ආගම වෙනුවෙන් ජීවිතේ පූජා කරන්ට ඔයා දිව්‍ය ලෝක යනවා. ඒ කවිය තුල කිව්වේ ඒකයි. එතකොට අනුප්‍රාසය තිබුණා, එලිවැට තිබුණා. ඒ වගේම ව්‍යංග්‍යාර්ථයෙන් කිව්වා ව්‍යංග්‍යාර්ථවත් භාෂාවක් තිබුණේ. සරල වචන වුණාට සරල භාෂාවක් වුණාට ඒක තුල ව්‍යංග්‍යාර්ථයක් තිබුණා. මොකද්ද? රට වෙනුවෙන් ජීවිතේ පූජා කළොත් ඔබ දිව්‍ය ලෝකේ යනවා කියන කාරණාව. නිසා ඒක විශිෂ්ට කවියක් වෙනවා. රයිට් අපි ඉස්සරහට යමු. කරදර දහසක් හමු වී ඉන්ටැකි නම් සිනහ වෙවි. ඔමෙලොවට පහළ දෙවි රචකයි සලකනු මැනවි. බලන්න.
කරදර දහසක් හමු වී ඉන් තැකි නම් සිනහ වෙවි. ඉන් තැකි. ඔය ඉන් තැකි යන් තැකි කන් තැකි බොන් තැකි. ඔය විදිහට කතා කරන්නේ නූගත් ගැමි කටවහරද නැත්නම් නාගරික මිනිස්සුද? කවුද ඔහොම කතා කරන්නේ? මෙතන තියෙන්නේ කටවහරද උසස් භාෂාවක්ද? කටවහර කටවහර. කටවහර. ඔබට බැරි වෙලා හරි මුනිසිරිපා සිඹිමින්නේ පත්‍ය පන්තියේ භාෂාව පිළිබඳව විචාර ප්‍රශ්නයක් ආවොත් පොදු ජන සමීප කටවහර භාවිත කරලා තියෙනවා කියන එක ඔප්පු කරන්න හොඳ පදයක්. ඔය ඉන් තැකි කියන වචනේ යටින් ඉරක් ගහලා ලියලා තියාගන්න පොදු ජන සමීප කටවහර කියලා ලියලා තියාගන්න. පොදු ජන සමීප කටවහර. ඉන් තැකි යන් තැකි බොන් තැකි කන් තැකි කියලා කතා කරන්නේ ගැමි. පොදු ජන සමීප කටවහර. එහෙනම් කරදර දහසක් හම්බ වෙලා තියෙනවා. එතකොට 999කුත් නෙවෙයි 1001කුත් නෙවෙයි. එහෙමද? නෑ. ඔතන දහසක් කියන්නේ බහුලාර්ථයක් හඳුනන පදයක්ද අවමාර්ථයක් හඳුනන පදයක්ද? ඔව්. බහුලාර්ථය. බහුලාර්ථය. අර්ථය. ඔව්. මතක තියාගන්න පුතා කරදර දහසක් කියන එකෙන් අදහස් කරන්නේ බහුලාර්ථයක්. කරදර ගොඩාක් හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ කරදර ගොඩාක්කට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන මොහොතක. හරි? ජීවිතේට කරදර ගොඩාක් ඇවිල්ලා තියෙන මොහොතක. ජීවිතේ තනිකරම කරදර ගොඩක් වෙලා තියෙන මොහොතක ඉන් තැකිනම් සිනහ වෙවි. ඉන්ට පුළුවන් නම් සිනහ වෙවි. දැන් හිතන්නකෝ කරදර ප්‍රශ්න තියෙන වෙලාවට hina වෙවි ඉන්න පුළුවන්. කරදර ගොඩකදී hina වෙලා ආතල් එකේ සපාන් එකේ ඉන්න බෑ. කරදර ගොඩකදී hina වෙවි ඉන්න බෑ. නේ? කල්පනා කරන්න එහෙම මිනිස්සු ඉන්නවද? මට ප්‍රශ්නයක්. yes වරින්. තව ප්‍රශ්න වරින් ප්‍රශ්න වරින්. නටනවද එහෙම? නෑ. පුංචි ප්‍රශ්නයක් කරදරයක් ආවත් මූණ එල්ලගෙන අඬාගෙන දොඩාගෙන මිනිස්සු ජීවත් වෙන්නේ. නැත්තම් නෑ කියන්නේ. මට ආයේ ජීවත් වෙලා වැඩක් නෑ. අනේ දෙයියනේ. මම මේ දියැල්ල මුදුනේ පහලට පැනලා මැරෙනවා. අයියෝ Facebook එකේ පාස්වර්ඩ් එක මතක නෑ. ඕම් ප්‍රශ්න. ඔන්න පුතා ප්‍රශ්නේ. ඔය ප්‍රශ්නේ පාදකව දියැලකින් පහලට පැනලා ජීවිතේ නැති කරගන්නවා. මොන hina වෙලා ඉන්න එකක් නේ? එක්ක gedara hari තියෙන බාල්කෙකට පරාලෙකට ලණුවක් සාරියක් දාලා එළියලා මැරෙනවා. එහෙම නැත්නම් වහ බෝතලයක් ගෙනල්ලා මොනවා හරි බෙහෙත් පෙති ටිකක් දීලා මැරෙනවා. ප්‍රශ්න ඉස්සරහා hina වෙලා ඉන්නවා තියා ජීවිතේවත් රැක ගන්න පුළුවන් කෂේරුකාවක් පෞරුෂත්වයක් තියෙන උන් අද නැහැ. හරි. සියදිවි නසා ගැනීම මගේ ඊතා ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ප්‍රශ්න ඉස්සරහා පෞරුෂත්වයකින් ඒවට මුහුණ දෙන්න හැකියාවක් අත්තේ නැහැ. මම මේ කියන්නේ බොරු නම් බොරු කියන්නේ. නේ? අපේ ගෙවල් වල පොදු පාට ටිකක් තියෙනවා. පොදු මූසල වැකි ටිකක් තියෙනවා. මොනවද? අපිට කවදාවත් හරියන්නේ මේක අපේ කරුමේ හැමදාම කෙලවෙන එකමයි වෙන්නේ වරදින එකමයි වෙන්නේ නෑ අපිට සල්ලි නෑ ඉංගන්නු වගේ අපි ඔය ටික කියනකම් අපිට හරියන්නේ නෑ දැන් ඔයා කල්පනා කරන්ට ජීවිතේ එකපාරක් හරි ඔයාගේ ගෙදර ඔය ටික කියලා නැද්ද අපි මොන තත්වෙක හිටියද අපි ওই ටික කියනවා. අපි ඍණාත්මකවමනේ හිතන්නේ. ෆුට් සයිකලයක් තියෙන එක දුක් වෙනවා. ෂික්. මට බයික් එකක්වත් නැහෙනි මේ රෙද්ද පාගලා එපා වෙනවා. ඍණාත්මකයි. බයික් එකක් තියෙන එක හිතනවා මේ මගුලේ අවුවේ
යන්නේක තිත්ත වෙලා වැස්සට තෙමෙනවා ඉහි කාර් කෑල්ලක්වත් ගන්න තිබ්බනම් දුක් වෙනවා ඍණාත්මකයි. පොඩි කාර් එකක් තියෙන එක දුක් වෙනවා. මේ හුචක්කුවේ ගිහිල්ලා පුළුව නෑ. හොඳ බෙන්ස් එකක්වත් ගන්න තිබ්බනම් ඍණාත්මකයි. බෙන්ස් එකක් තියෙන එක හිතනවා හැමදාම පාරවල් වල ලොටලා හරියන්නේ නෑ. ප්ලේන් එකක් හෙලිකොප්ටර් එකක් ගන්න තිබ්බනම් ඍණාත්මකයි. හැබැයි අපිට හිතන්න පුළුවන් නම් මට ප්ලේන් එකක් නැතුවට මට මර්සිඩීස් බෙන්ස් එකක් තියෙනවා. පොඩි පොඩි කාර් වල යන්නේ උන් කොච්චර ඉන්නවද මම ඒ අතින් කොච්චර සල්ලිකාරයි. ධනාත්මකයි. මට මර්සිඩීස් බෙන්ස් එකක් නැති වුණාට මොකද මට චූටි කාර් එකක් තියෙනවනේ. කාර් නැති මිනිස්සු කොච්චර ඉන්නවද? මම ඒ අතින් සල්ලිකාරයෙක්. ධනාත්මකයි. මට බයික් එකක් තියෙනවනේ ෆුට් සයිකල් වල යන මිනිස්සු කොච්චර ඉන්නවද? ධනාත්මකයි. එහෙම හිතන්න පුළුවන් නම් මට ෆුට් සයිකලයක් තියෙනවනේ දෙයියනේ පයින් යන මිනිස්සු කොච්චර ඉන්නවද? ධනාත්මකයි. මම පයින් කකුල් දෙකෙන් ඇවිදගෙන යනවනේ කකුල් නැති මිනිස්සු කොච්චර ඉන්නවද? ධනාත්මකයි. ඒ පැත්තට නෙවෙයි අපි හිතන්නේ අනිත් පැත්තට. නේ? ඒකනේ අතීත ජාතක කතාවල තිබුණේ දියුණු වෙනවා නම් පුතා මී කුණකුත් ඇති. මීයෙක්ගේ මල සිරුරක් ඇති දියුණු වෙනවා. ඒ හින්දා ජීවිතේට ප්‍රශ්න අස්සේ කරදර අස්සේ ඔට්ටු වෙලා ඒවට මූණ දෙන මිනිහා තමයි කවදා හරි දිනන්නේ. හරි මේ ලෝකේ වැරදි නැති මිනිස්සු අඩුපාඩු නැති මිනිස්සු කවුරුත් නැහැ. වරද නැති කෙනෙක් නැත සකිය මේ ලෝකේ ජනකවියා කිව්වනේ. එහෙනම් මේ ජනකවියට තේරෙන දේ අපිට තේරෙන්නේ නැහැ. ඒ හින්දා ප්‍රශ්න කරදර එන්නේ පෘථග්ජන මිනිස්සුන්ට. හරි කරදර හැම එකක්ම සිද්ධ වෙන්නේ අපිට. ඒවට මුහුණ දෙන එකයි වැදගත්. ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා දුක් සැප යසායස. එහෙනම් අටලෝ දහම ක්‍රියාත්මක වන ලෝකයක ලාභ විතරක්, කීර්තිය විතරක්, සැප විතරක්, ප්‍රශංසා විතරක් බලාපොරොත්තු වෙන්න එපා. අනිවාර්යයෙන්ම එකම කාසියක දෙපැත්ත වගේ ලාභ අනිත් පැත්තේ අලාභ තියෙනවාමයි. ඒ නිසා හැමදාම ලාභත් නැහැ හැමදාම අලාභත් නැහැ. ජීවිතය හරියට පෙරලෙන ගලක් වගේ. හැම මොහොතකම එක වෙනස් වෙනවා. නිසා සැපත සදාතනිකත් නැහැ දුක සදාතනිකත් නැහැ. අපි නැංගොත් පුවක් ගහක් දෙබලක් කිව්වට සමහර විට දෙබලට පස්සේ පුවක් ගහ විදියටම තියෙනවා ඇති. නිසා කරදර ගොඩාක් හම්බෙච්ච ලාක පුළුවන් නම් hina වෙලයි. මේ ප්‍රශ්න තියෙන කරදර තියෙන එකම මිනිහා ඔයා විතරක් කියලා හිතන්න එපා. නේ? දැන් පන්තියේදී මාව ඔයා දැකපු සිප්මින් එකේ හෝල් එකේ මාව දැකපු හැම දවසකම ඔයා කවදාවත් දැකලා තියෙනවද මම මූණෙල්ලගෙන? මං හැමදාම විහිළුවක් කරගෙන පන්තියේ හැමදාම ඔයත් එක්ක hina වෙලා හිටියේ. එපැයි දෙකමාර අපි මාර hina වෙන්නේ හිටියේ. එහෙනම් මට ප්‍රශ්න නැතුව ඇති. නේ මොනවා කරන්නද? ප්‍රශ්න තිබ්බා කියලා මොනවා කරන්නද? ඉන්න වෙලාවේ hina වෙලා ඉන්නවා. ඒකනේ වටිනාකම. නේ? එහෙනම් කරදර ගොඩාක් හම්බෙච්චලා hina වෙවි ඉන්න. hina වෙවි ඉන්න. එහෙම hina වෙලා ඉන්න පුළුවන් නම් ඔයා මේ ලෝකයට පහළ වෙච්ච දෙවි රජෙක්. මතක තියාගන්න දෙවියෙක් සහ රජෙක් කියලා ලියන්න එපා වැරදි එක. ඔයාට කරදර ප්‍රශ්න ඉස්සරහා hina වෙලා ඉන්න පුළුවන් නම් ඔයා මේ ලෝකයට පහළ වෙච්ච දෙවියන්ගේ රජෙක්. කවුද දෙවියන්ගේ රජා? චක්‍රය. එහෙනම් එතන අදහස පුතා චක්‍රයක් වෙනවා කියන්නේ. කරදර ප්‍රශ්න ඉදිරියේ සතුටින් ඉන්න පුළුවන් නම් hina වෙන්න පුළුවන් නම් අඬන්න නැතුව ඉන්න පුළුවන් නම් ඔයා මේ ලෝකයට පහළ වෙච්ච චක්‍රය. සක්විති රජ කෙනෙක්. සෙල්ලම් නැහැ. එහෙනම් ඔයා කල්පනා කරන්න ඔයා විසින්ම ඔයා හිතන්ට ඔයා චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවද? ඔයා නැත්තම් මූසල භූතයෙක් පෙරේතයෙක් වෙනවද කියලා. හරි. ඒ හින්දා මොන කරදරේ සිද්ධ වුණත් ප්‍රශ්නේ සිද්ධ වුණත් hina වෙන්න.
කරදර දහසක් හමු වී ඉන් තැකිනම් සිනහ වෙවි. ඔහු මෙලොවට පහළ දෙවි රජකයි සලකුණයි. නිසා ඔබ ශක්‍රයෙක් වෙන්න. කවිය කියන්නේ ඒක බලන්නකො චරිතය අපේ ජීවිතය සංවර්ධනය කරන්න අපිට දෙන වටිනා ආකල්ප කොට මේවා කොච්චරනම් වටිනවද ජීවිතය හදාගන්න. නේ? එහෙනම් එදා මිනිස්සුන්ට වර්තමාන මිනිස්සුන්ට මේවා ඉතාමත් වටිනා ආදර්ශ. ඒ ආදර්ශ ජීවිතයානුබද්ධ කරගනිමින් ජීවිතයත් එක්ක එකතු කරගනිමින් අපි අපේ ජීවිතය ගොඩනගාගමු කියලා යෝජනා කරනවා. right ඊළඟ කවිය. තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුදන කළොත් උඹෙන් පුතේ මෙලොවට කිසි පළක් නැතේ. තමන් ලැබූ දිවි පෙවෙතේ තමන් ලැබපු ජීවිත පෙවෙත කියන්නේ පුවත කතාව. තමන් ලැබපු ජීවිත කතාවේ කොටසක් රට සමය. රට කියන්නේ පුතා ජාතිය කියන එක. සමය කියන්නේ ආගම කියන එක. එහෙනම් අපි ලැබපු ජීවිතයෙන් කොටසක් ජාතියයි ආගමයි. දැන් හිතන්නකෝ මගේ ජීවිතයෙන් කොටසක් එයා. දැන් මම මගේ නෝනට කියනවා ඔයා මගේ ජීවිතෙන් කොටසක් කියලා. හරි? සමහර විදිහ නෝනා පැත්තකින් ඉඳලා hina වෙනවා. ඔව් ඔව් කියලා රවනවා ඔහොම කියන්නේ. ඒ පුතා නෝනලාගේ හැටිනේ. එහෙනම් අපි කවුරු හරි කෙනෙකුට ඔයා මගේ ජීවිතෙන් කොටසක් කියලා. ඔයා මගේ ජීවිතෙන් කොටසක් කියලා කිව්වොත් එතන තියෙන ආදරයක් නේ. ගෞරවයකට වඩා ආදරයක්. ඒ නිසා ඔතන තියෙන දේශානුරාගයේද දේශාභිමානය. කියන්න බලන්න. ඔව්. ඔයා මගේ ජීවිතෙන්